අපේ අතුනේ දැන් ඔබ වහන්සේ තේරුම් කරගෙන අවිද්‍යාව නිසා සංස්කාර ගොඩ නැගින එක නාම රූප දැන් නාම රූප පත්‍ය සලආයතන කියලා අනේ කොටස තේරුම් ගන්න මට. නාම රූප පත්‍ය සලආයතන. හොඳයි. හොඳ ප්‍රශ්නයක්. මම ඔබට ඒක ගොඩාක් ගැඹුරින් කියන්නේ නැහැ. පටිසමුපාදයට බැහැගෙන ගොඩාක් ගැඹුරට විග්‍රහ කරන්න පුළුවන් ප්‍රශ්නයක් ඔය අහන්නේ. නමුත් ඔබතුමියට සහ සියලු දෙනාට අපි වැටහෙනවා නම් මම ගැඹුරට කියන්නම්. ඊට පස්සේ ඔබට ප්‍රශ්න අහන්න පුළුවන් ඕන තරම් මම. ඒ කියන්නේ තේරෙන මට්ටමින් කියන්නම්. නාම රූප දැන් නාම රූප ගවහම ඔක විග්‍රහ කරන්න ඕන රූප 28ක් චෛතසික 52ක් සහ චිත්ත 81ක් වශයෙන් 89ක් සහ 120ක් වශයෙන්. ඒ නිසා 121ක් වශයෙන්. එතකොට ඒක තමයි ගැඹුරුම විග්‍රහය. එච්චර ගැඹුරකට යන්නේ. අභිධර්මයේ දක්වා යන්න එනවා. ඔබතුමිය අහන්නේ ඒ තරම් ගැඹුරු ප්‍රශ්නයක්. අභිධර්මයේ දක්වා යන්න ඕන ප්‍රශ්නයක්. නාම රූප පරිච්ඡේද කරන්න ඕනේ ප්‍රශ්නේදී. එවුන්ට එච්චර ගැඹුරකට ගිහිල්ලා විග්‍රහ කරන්න කාලෙකුත් දැන් නැහැ. එච්චර ගැඹුරකට ගියොත් ඔබට ධර්මයේ ටිකක් ඈත් වෙන්න පුළුවන්. ඒ නිසා මම සරල මට්ටමින් කියන්නේ. දැන් මෙතනදී නාම රූප වශයෙන් ගත්තාම දැන් බාහිර සහ අභ්‍යන්තර වශයෙන් නාම රූප දෙආකාරයෙන්ම ගන්න ওই ප්‍රශ්නට උත්තරේ දෙනකොට ගැඹුරින්. නමුත් මම මෙතනදී සරල මට්ටමින් කියනවා අපිට තේරුම් ගන්න අවශ්‍ය මට්ටම. දැන් මෙතන නාම රූප කියලා කිව්වහම නාම රූප. ඒ කියන්නේ මේ සිත කය කියලා ගමුකෝ සුද්ධ සිංහලෙන්. ඒතර වඩා හොඳයි. පැහැදිලිව තේරෙනවා. සිත කය දෙක කියලා ගමුකෝ. සිත කය ඇතුළේ තමයි රූප සහ වේදනා සංඥා සංකාර විඥාන කියන මේ නාම රූප සහ විඥාන. නාම රූප සහ විඥාන ටික හටගෙන තියෙනවා. අපි නාම රූප ධර්ම කියලා ගමුකෝ. එතකොට දැන් අපි හිතමු දැන් ඔබතුමිය අහන්නේ ප්‍රශ්නේ මැද ඉඳලා මුලට යන්න ඕනේ වුණාට දැන් අවිජ්ජාපත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූප විඥාන ප්‍රත්‍යයෙන් තමයි නාම රූප හටගන්නේ අහේතුකව නෙවෙයි ගහෙන් ගෙඩියන වගේ නාම රූප හටගන්නේ එහෙනම් අවිජ්ජාපත්‍ය දැන් අපි ගමු මෙහෙම රාගය දැන් බලන්න අවිජ්ජාව දැන් අප තුල ක්‍රියාත්මක වෙනවා මොකද දැන් අවිජ්ජාවටම තමයි ආශ්‍රව කියලා කියන්නේ ආශ්‍රව කියන්නේ පාලියෙන් සිංහලෙන් මොකද කියන්නේ ආශ්‍රව ආසවක්ඛ්‍යා නිබ්බාන ආසා වෙති සුද්ධ සිංහලෙන් පාලියෙන් උත්තරීතර වූ මාගධ භාෂාවෙන් ආශ්‍රව කියලා කියන්නේ සුද්ධ සිංහලෙන් ආසාව කියන වචනේ අර්ථය බලන්න කොච්චර සමීපද නිවන කොට කියලා උතුම් වූ සිංහල දීපේ පුදුච්ච මිනිසෙක් වශයෙන් කොච්චර ආසන්නින්ද මේ පාලි සහ සිංහල භාෂාවකට ගමන් කරන්නේ. ඒ නිසායි මේ ධර්ම එච්චර ලේසියෙන් මේ සිංහල බෞද්ධයන්ට වැටහෙන්නේ. වෙන කිසිම කෙනෙක්ට මේ ලෝකෙ මේ ධර්ම මෙච්චර හොඳින් වැටහෙන්නේ. මේ ලෝකෙ කිසිම කෙනෙක්ට සියක් කෝටියක් සක්වලේ කිසිදු මිනිසෙක්ට, කිසිදු දෙවියෙක්ට, කිසිදු බ්‍රහ්මයෙක්ට ඔබට තරම් හොඳට ධර්මය අවබෝධ වෙන්නේ. ඒකට හේතුව මේ ධර්මය මනාකොට දේශනා කරන්න පුළුවන් මේ සියක් කෝටියක් සක්වලේ තියෙන ශ්‍රේෂ්ඨතම භාෂාව තමයි සිංහල භාෂාව. ඒතකොට තමයි හොඳටම තේරෙන්නේ. මේ මොකද මහා සංකීර්ණ සූක්ෂම න්‍යාය ධර්මයක් තේරුම් කරලා දෙන්න ඕන. එතකොට ඒකට භාෂාව මහා පුතුල භාෂාවක් වෙන්න ඕන. ඒ කියන්නේ මහා පුදුම සාධනීය භාෂාවක් වෙන්න ඕන මේ භාෂාව. මොකද ඒ ලෝකෝත්තර අර්ථය හැම වචනයක් පාසාම නිරූපණය වෙන්න ඕන. නැත්තම් මේ ධර්මය අවබෝධ කරලා දෙන්න බෑ. අතිශය අමාරුයි. දැන් සුද්ධෙක්ට නැත්නම් විදේශිකයෙක්ට ඉංග්‍රීසියෙන් මේ ධර්මයේ කොච්චර වුණත් ඔබට ලැබෙන අවබෝධය උට ලැබෙන්නේ නැහැ. මොකද මේ සිංහලේ අපිට ගන්න පුළුවන් උදාහරණ උපමා හොඳ ඉංග්‍රීසියට පරිවර්තනය කරනකොට වෙන අර්ථයකට ඒක පරිවර්තනය වෙනවා. ඒ නිසා සිංහලයන්ට අවබෝධ වෙන ධර්මය ලේසියෙන් විදේශිකයන්ට අවබෝධ වෙන්නේ නැහැ. හැබැයි කවදා හරි දවසක විදේශිකයෝ ධර්මය අවබෝධ කරගන්නවා නම් ඒ සිංහලයෙන් බණහලා. ඒ කියන්නේ සිංහල භාෂාවෙන් බණහලා අවබෝධ කරගෙන ඉංග්‍රීසියෙන් ධර්මයේ දේශනා කරන්නා වූ සිංහල භික්ෂුවකගෙන් තමයි කවදා හරි දවසක ලෝකේ නිවන් දකින්නේ. ලෝකේ ඉන්න විදේශික මිනිස්සු නිවන් දකින්නේ. එතකන් කොච්චර සුද්ධ බණ කිව්වත් චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා වෙන්නේ. ඒ ගැන සැකයක් තියාගන්න බෑ. ඒක වෙන්නේ නැහැ. ඒකට හේතුව මේ නිරුක්තිය දකින්න බෑ වෙන භාෂාවකින්. සිංහලයට තමයි මේ නිරුක්තිය පේන්නේ. ඒකයි පුදුම සාගත කියන්නේ. මේ සුවිශිෂ්ට ශ්‍රේෂ්ඨ භාෂාව. එතකොට එහෙනම් ආශාවක් හිතේ ඇති වෙනවා දැන්. මොකක් හරි. අපි හිතමු මොන හරි ආස්වාදයක්. ඇහැ පිනවන රූපයක් ගැන, කන පිනවන ශබ්දයක් ගැන, නාසය පිනවන ගන්ධයක් ගැන, දිව පිනවන රසයක් ගැන, කය පිනවන පහසක් ගැන
මානස පිනවන අදහසක් ගැන. අපි හිතමුකෝ ඕක හොඳට තේරුම් ගන්න සුද්ධ සිංහලෙන් කාය පිනවන පහසක් ගැනයි සිහියුණී කියලා. මොන ආශ්‍රවයක් ඇති වුණා. දැන් කාය පිනවන පහසක් ලබන්න ආශ්‍රවයක් ආසාවක් හිතේ පහළ වුණා. ඔන්න අවිජ්ජාව. ඇයි ඒ අදහස පහළ වුණේ? ආස්වාදයේ සැපයි සැපයි. ඇහෙන් ලබන, කනින් ලබන, නාසයෙන් ලබන, දිවෙන් ලබන, කයෙන් ලබන, මනසින් ලබන ආස්වාදයේ සැපයි සැපයි කියලාමයි මේ මනසේ සටහන් වෙලා තියෙන්නේ. ඒකට තමයි අවිජ්ජාව කියන්නේ. දැන් මේ අවිජ්ජාව ප්‍රත්‍ය වෙලා දැන් උපදින අවිජ්ජා පත්‍ය සංඛාර මොනවද? රාග දේශ මොහ චේතනා. දැන් ඔතනින් උපදින්නේ මොකද්ද? මොන චේතනාවද? ඔය තුنين කෝකද උපදින්නේ දැන්? ඔබ මේ උත්තරය දෙන්න බෑ. පරිසම්පාද මම තේරුණා වහන්සේ කිව්වේ. දැන් හිතේ ආශාවක් උපදිනවා පහසක් ලැබීම ගැන. රාග. රාග. අවිජ්ජා පත්‍ය සංඛාර. එහෙනම් ඒ මොහොතේදී හිතේ උපදින සංඛාරය මොකද්ද? රාග සංඛාරය. පැහැදිලි නේද? තේරුණේ නැත්තේ හරියට හංගින්නේ නැති නිසා වෙන වෙන දේවල් හිතන්න යන්න එපා. මේ කියන දේ විතරක් හිතන්න. එතකොට අවිජ්ජා පත්‍ය සංඛාර. එහෙනම් මේ සංඛාරේ මේ රාග චේතනාවෙන් උපදින සිත රාගසිතක්ද, දේශසිතක්ද, මොහසිතක්ද? රාගසිත. එහෙනම් සංඛාර පත්‍ය විඥානං කියන්නේ මොකද්ද? රාග විඥානය. පැහැදිලිනේ? පැහැදිලි නැතුනොත් මට වහාම කියන්න ඕන. නැත්තම් එතනින් හරිය තේරුම් කරලා දීලා වැඩක් නැහැ. පැහැදිලි නැතෙන්ට ගන්නෙ. එහෙනම් විඥාන පත්‍ය නාම රූප. දැන් බලන්න තමන් තුළින් දකින්න ධර්මය. දැන් ඔන්න තමන්ගේ හිතේ යම් කිසි තමන්ගේ අපි සුද්ධ සිංහලෙන්ම ගමු තමන්ගේ බිරිඳ හෝ සැමියා හෝ නැත්තම් පෙම්වතා හෝ පෙම්වතිය වන ආදි වශයෙන් පහසක් ගැන සිහි වුණා. දැන් ඒ සිහි වුණේමක් නිසාද අර තමන් තුළ තියෙන අනවබෝධය අවිජ්ජාව කරන කොටගෙන. ඒ නිසා මොකද උනේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා ඒ ඇසුරෙන් රාග චේතනාවක් දැන් හිතේ හටගත්තා. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? සංඛාර පත්‍ය විඥාන. තව දෙයක් පැහැදිලි කරගෙන යන්න ඕන. දැන් අවිජ්ජා පත්‍ය සංඛාරා මොකද හටගත්තේ? රාග චේතනාවක්. දැන් කර්මයේ සකස් වෙලාද නැද්ද? එතකොටම සකස් ඉවරයි කර්ම. දැක්ක නේද භයානකව? එතකොටම සකස් ඉවරයි කර්ම. ඒ කියන්නේ Taman තුල අනවබෝධය තියෙනකම් මොහොත පාස කර්ම උපදින. ඒ නිසා මේ කර්මයට කියන්නේ නානාක්ෂණික කර්මය කියලා. ක්ෂණයක් පාස උපදින. මේ කර්ම අනවබෝධයෙන් ඉන්න ක්ෂණයක් පාස කරන්නේ හිත කර්මය රැස් කරන්නේ. එතකොට එහෙනම් අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා දැන් හටගත්තා රාග චේතනාව. එහෙනම් කර්මයක් දැන් සමුදේ වෙලා ඉවරයි. කොන් බලන්න. පරලොවටත් ගැටයක් ගහගත්ත දැන් ක්ෂණිකී. මේ තුච්ච හිත. ඊට පස්සේ මොකද උනේ? සංඛාර පත්‍ය විඥානං කියලා දැන් ඒ සංඛාරේ ප්‍රත්‍යල උපදිනවා විඥානයක් රාග විඥානි. දැන් මොකද වෙන්නේ? දැන් උන්න Tamanට තේරෙනවා රාග හිත ඇවිලීගෙන යනවා දැන්. මේකට කියනවා ධර්මයේ තුල පරිඋත්තාන වෙනවා. පරිඋත්තාන වෙනවා කිව්ව හරියට උදාහරණයක් කිව්වොත් කොටියෙක් ඉන්නවා. කොටියව කූද්දලා හැරව ගන්න. එතකොටම ඉන්න කොටිය කෑ ගහගෙන නැගිටිනවා. ඒ වගේ අර අපි පහස ගැන හිතනවා කියන අර කෝණිත්තන එක. කූද්දන එක. මේ රාගසිත කූද්දනවා. දැන් අර පහස ගැන හිත හිතිනවා Taman ලැබපු අතීතේ ලැබපු වින්දනයක් ගැන. පහසක් ගැන. මේමයි ගහයට දවසක් දා වැස්සට අපි වුණා. කතන්දරේ හංගලා කියන්නේ එතන. උන් දැන් සිහි කර ඉන්නවා. දැන් මොකද උනේ? කූද්දන කොටියව. කූද්ද ඉන්නකොට අවිජ්ජා පත්‍ය සංඛාර පත්‍ය විඥානං කියලා අන්න රාගසිත නැමැති කොටිය අවදි වෙනවා දැන්. දැන් පරිඋත්තානයි කිව්වේ රාගසිත නැගිට්ටා දැන්. දැන් Tamanට වැටහෙනවනේ රාගසිත අවදි වුණාම ඊට පස්සේ ඔන්න මොකද වෙන්නේ? ඔන්න බලන්න. රාගසිත අවදි වුණා. දැන් මොකද වෙන්නේ? විඥාන පත්‍ය නාම රූපං. දැන් මේ රාගසිත මේ සිතකය දෙක පුරාම පැතිරෙන්න පටන් ගන්නවා. දැන් මොකද වෙන්නේ? මේ සිතකය දෙක පුරාම මේ රාගසිත පැතිරෙනකොට ඇහත් රාගයෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. කනත් රාගයෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. නාසයත් රාගයෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. දිවත් රාගයෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. කයත් රාගයෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මානසත් රාගයෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේ සිතයි කයයි දෙක රාගයෙන් ක්‍රියාත්මක වීමේ ස්වභාවයට කියනවා නාම රූප. ඒ නාම රූප ප්‍රත්‍යයෙන් උපදිනවා මොකද්ද? නාම රූප පත්‍ය
සලායතනං කියලා චක්කායතනය, සෝතායතනය, ගාහනායතනය, ජීවායතනය, කායායතනය, මනායතනය අන්න මායාවේ ආයතන 6 ක්‍රියාත්මකයි දැන්. ආයතන කිව්වේ ඇයි? මේ ඇහැ වෙලාවට මායාවේ ආයතනයක්. ආයතනකින් කරන්නේ යමක් රැස් කරන එක. ලාභය හෝ මොනවා හරි රැස් කරන එක. මොනවා හරි රැස් කරන. එතකොට එහෙනම් මේ චක්කායතනෙන් දැන් කර්මය රැස් කරනවා. සෝතායතනෙන් කර්මය රැස් කරනවා. ගාහනායතනෙන් කර්මය රැස් කරනවා. ජීවායතනෙන් කර්මය රැස් කරනවා. කායායතනෙන් කර්මය රැස් කරනවා. මනායතනෙන් කර්මය රැස් කරනවා. මේ සලායතනයන්ගෙන් කර්මය රැස් කරන්න පටන් ගන්නවා. ඒ නිසා ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන 6 මේ මොහොතේ මායාට ආයතනයක් වෙනවා කර්මය රැස් කරගන්න. ඒ නිසා ඒවට කියනවා සලායතන කියලා. එහෙනම් නාම රූපච්ඡ සලායතන. එහෙනම් නාම රූප කිව්වේ අර රාගසිත මුළු සිත කය පුරා විනිවිද විහිදෙන මොහොත. ෂණයකින් මේක වෙනවා. ඒ කිව්වේ සුද්ධ සිංහලෙන් කිව්වොත් රාගෙන් හිතත් කයත් රත් වෙනවා, තෙත් වෙනවා, මත් වෙනවා. අන්නේ කොට තමයි නාම රූප කියන්නේ. ඒ නිසා වෙනවා මොකද්ද නාම රූපච්ඡ සලායතනං කියලා. ඒ රාගෙන් රත් වෙච්ච, තෙත් වෙච්ච, මත් වෙච්ච සිත කය දෙක ඇසුරු කරගෙන ඇහැ කන නාසය දිව ශරීරය මනස ක්‍රියාත්මක වෙන පටන් ගන්නවා රාගෙ. අන්නේ අවස්ථාවට තමයි කියන්නේ නාම රූප පත්‍ය සලායතන. දැන් සලායතන පත්‍ය පස්සු. එහෙනම් ස්පර්ශය ලැබෙනවා දැන්. කොහොමද ස්පර්ශය ලැබෙන්නේ? දැන් මේ වෙලාවේ ක්‍රියාත්මක මොන ආයතනද? රාග සලායතන. එහෙනම් මේ රාග සලායතනයෙන් ලැබෙන ඕන ස්පර්ශය මොකද්ද? මොන ස්පර්ශයක්ද? කියන්න රහසින් කියන්නේ તો මට කියන්න. රාග ස්පර්ශය. මේකට අපි ධර්මයේ තුල කියනවා සම්පස්සය. සංසමග ස්පර්ශ වුණා. සංකිවි සංයෝජන සමග ස්පර්ශ වුණා දැන්. මේ හිත අර බාහිර අරමුණු. දැන් ඔන්න ඔය අවස්ථාවේදී නා රාග සලායතනයන්ට අනුකූලයි රාග සම්පස්සය. සලායතන පත්‍ය පාස්සෝ. දැන් ස්පර්ශය රාග සහගතයි. මම අර ඉස්සෙල්ලා පැහැදිලි කරේ. ඔබගේ හිතට යමක් රාගෙන් ස්පර්ශ වෙනවා නම් ඒ මොහොතේ විතරයි සැප උපදින්නේ. රාගෙන් ස්පර්ශ වෙන්නේ නැත්නම් සැප උපදින්නේ නැත. එහෙනම් සලායතන පත්‍ය පස්සු. දැන් ඔන්න ස්පර්ශය සකස් වුණා. ස්පර්ශය රාග සහගතයි. එහෙනම් පස්ස පත්‍ය වේදනා. එහෙනම් මේ රාග සම්පස්යෙන් උපදින වේදනාව රාග සම්පස්සජා වේදනා. ඒ වේදනාව කුමක් වෙන්න ඕනද? මොන වේදනාවක් වෙන්න ඕනද? රාගයෙන් යමක් ස්පර්ශ වුණාම උපදින වේදනාව සැප වේදනාවද දුක වේදනාවද අදුක්කම සුඛ වේදනාවද? සැප වේදනාව. අපි ඔකට ධර්මයේ කියන්නේ කොහොමද? සෝමනස්ස සහගත සුඛ වේදනා. අයං ආස්වාදු. මොකද්ද? ආස්වාදි. එහෙනම් ආස්වාදි කියන්නේ මොකද්ද? සෝමනස්ස සහගත සතුටු සහගත සුඛ වේදනා. සැප වේදනා. සතුටු සහගත සැප වේදනාවටයි කියන්නේ මොකද්ද? ආස්වාදය කියලා. එහෙනම් දැන් ඔය රාග සම්පස්යෙන් උපදින්නේ මොකද්ද? ඔන්න ඔය ආස්වාදය. පස්සපච්චය වේදනා. දැන් උපදිනවා හිතේ මොකද්ද? සැප වින්දනයක් සතුටක්. ආස්වාදයක්. දැන් හිතනවා හරි සතුටුයි එදා තරම් මගේ හිතේ රැඳුනේ නෑ. තව දවසක්. විදුලි බුබුලු මැද සිටියා මොකද්ද? දසදහසක් විදුලි බුබුලු මැද උඹ හිටියා එදා. එදා තමයි විජ්ජුම්බරේ සිද්ධ වුනේ. ඒකනේ කියන්නේ. එතකොට දැන් මේක හිතනවා දැන් හරි ආස්වාදනීය. දැන් සින්දුකුත් කියන්නේ ආස්වාදනීයයි. ඔය අවස්ථාව මොකද්ද? පස්සපච්චය වේදනා. එහෙනම් වේදනාව මොකද්ද? සෝමනස්ස සහගත සුඛ වේදනා ආස්වාදේ. දැන් මොකද වෙන්නේ? වේදනා පත්‍ය තණ්හා. දැන් මේ ආස්වාදයේ සතුටට හිත ඇලෙනවා. හිතේ ඇල්ම හට ගන්නවා. මොකද්ද? ආදරය හට ගන්නවා. සෙනෙහස හට ගන්නවා. ඇලීම හට ගන්නවා. ඇල්ම ඇලෙනවා හිත. ඒ සැපේ අල්ල ගන්නවා ඇලෙනවා දැන්. තණ්හා කිව්වා ඇල්ම. සිංහලෙන් අපි ඇල්ම කියලා කියන්නේ. ඇල්මක් හට ගන්න. ඇලීමක් හට ගන්න මේ සම්බන්ධය. ඇලීම බහුල වුණාම ඊමහත් ඇලීම ඉලීම බවට පත් වෙනවා. උන්නෝම තමයි වචන හැදින්නේ. එතකොට එහෙනම් ඇල්ම හට ගන්නවා.
දැන් අර පූසු දැකලා තියෙනවද ඇඟි ඉලි ඉලි යනවා. ඇයි ඒ? ඉමහත් ඇල්මක් උපින්නන්නේ. ඉමහත් ඇල්මක්. ඒ නිසා තමයි ඊලෙන්නේ. එතකොට එහෙනම් ඇල්මක් හට ගන්නව හිතේ. මේ ආස්වාදයේ සම්බන්ධයෙන් දැන් හිතේ අර පහස ලබා දීපු කෙනා ගැන ආදරය ඉන්න වැඩිනවා. එතකොට කොහොම හරි දැන් ඔන්න වේදනාපච්චය තණ්හා. තණ්හාව නොහොත් ඇල්ම හටගත දැන් හිතේ. දැන් මේ ඇලෙන්නේ හිත ද්වේෂ වේදනාව එහෙම නෙවෙයි. මෝහ වේදනාවේ නෙවෙයි. මොන වේදනාවේද? රාග වේදනාව විතරයි. දැන් එහෙනම් බලන්න එතනම පටිසමුප්පාදේ පෙන්වන්න ඕන. එහෙනම් බලන්න පස්ස පච්චය වේදනා. ස්පර්ශ පත්‍යයෙන් තමයි වේදනාව හටගත්තේ. එහෙනම් පස්ස නිරෝධෝ වේදනා නිරෝධා. එහෙනම් ඒ ස්පර්ශය හටගත්තේ නැත්නම් එතන මේ වේදනාව හටගන්නේ නෑ. එහෙනම් ඒ සතුට ඇවිල්ලා මායාව. බොරුවක්. හිතින්ම හදපු එකක්. නිෂ්පාදනය කරපු එකක්. අර රාගෙන් ස්පර්ශ කරා අර අතීත නාම රූප ටික. දැන් කවදා හරි දවසක ඒ පුද්ගලයාම රහතන් වහන්සේ කෙනෙක් වුණොත් ඒ අතීත මතකයේ අර විදිහටම සිහි කරාට ඒන් සතුටක් හටගන්නේ නෑ දාට. නිකන් හිස් මතකයක් විතරයි. හැබැයි හිස් මතකයට වටිනාකමක් ලැබුණේ Taman තුළ තියෙන රාගය නිසා. එතකොට එහෙනම් වේදනා පත්‍ය තණ්හා. එහෙනම් අර වේදනාවට හිත ඇලෙන්න පටන් ගත්ත, ඇල්මක් හටගත්තා. අපි ඔක සුද්ධ සිංහලෙන් කියනවා ආදරයක්, ප්‍රේමයක්, සෙනෙහසක් ඇති වුණා දැන් ඒ සම්බන්ධයෙන්. ඒ පහසටත් ආදරේ ඒ මොකද්ද? ඒ පහසටත් ආදරේ, ඒ පුද්ගලයාටත් ආදරේ. අර හින්දුවක තියෙනවා මගේ අතේ තාම ඇත ඔබ හොටු හොදපු හොටු පිහිදපු පුංචි ලේන්සුව. තාම මේක තියෙනවා මගේ කාමරේ. ඔය තින් සින්දුවක මගේ අතේ තාම ඇත ඔබ හොටු පිහිදපු ඒ පුංචි ලේන්සුව තාම මගේ කාමරේද කොහෙද කියලා කියනවා. දැන් අන්න බලන්න. ඒ හොටු පිහිදපු ලේන්සුවටත් එදාට ආදරය කරනවා. එහෙනම් තව මොනවට ආදරේ නොකරන්න. එතකොට එහෙනම් අන්න බලන්න වේදනාපච්චය තණ්හා කියෝ අවස්ථාව. දැන් මේ ධර්මය අපි පටිච්ච සමුප්පාදය කියලා මේ වචන ටික දැක්කට මදි. මේක ඇතුලේ ක්‍රියාත්මක වෙන මෙන්න මේ ජීවිතය දකින්න ඕන. එතකොට ධර්මාභූතය කියන්නේ. එහෙම නැතුව මේ වචන දැක ඉන්න එක නෙවෙයි ධර්මීය කියන්නේ. වචන ඇතුලේ හංගලා තියෙන මේ ජීවන කතා පොත දකින්න ඕන. ඒකයි මේ සින්දු කියන්නේ ඔබට. විනෝදයට නෙවෙයි. අපි මේ ආස්වාදනය කරමින් මේ සින්දු කියමින් උඩ පනිමින් මේ ගත කරන ජීවිතය ඇතුලේ තමයි මූලාව තියෙන්නේ. ඒක තමයි පින්නන්න ඕන මේ. එතකොට වේදනාපච්චය තණ්හා. තණ්හාපච්චය උපාදාන. දැන් මොකද වෙන්නේ බලමු. දැන් උන ආස්වාදය ගැන මොකද හටගත්තේ? ඇල්මක් හටගත්තා හිතේ. ආදරයක් හටගත්තා. දැන් මොකද වෙන්නේ? තණ්හාපච්චය උපාදාන. උපාදාන. පාලියෙන් උප කියන්නේ ලං වෙනවට ආදාන කියන්නේ තදින් අල්ල ගන්නවා. ආදානග්‍රාහී කියලා වචනයක් තියෙනවා. ඒ කිව්වේ දැඩි මතධාරී. ලේසියෙන් තමන් ගත්ත මතය අතහරින්න නැති කෙනාට ආදානග්‍රාහී කියලා කියනවා. නැත්නම් දැඩි මතධාරියා කියලා කියනවා. තදින් අල්ලගෙන ඉන්න මතය. අත්හරින්නෙම නෑ මැරුවා. එතකොට තණ්හාපච්ච උපාදාන. ඒ තණ්හාව ප්‍රත්‍ය වෙලා උපාදාන සකස් වෙන්න පටන් ගන්නවා දැන් හිතේ. උපාදාන කොච්චරක් තියෙනවද? 4. කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත නොහොත් භව උපාදාන, අත්වාද උපාදාන. කෙටියෙන් නමුත් පැහැදිලි කරන්න මේ අත්දැකීමට නැත්නම් මේ පෙන්නපු උපමාවට අනුකූලව දැන් අර පහසක් නේ මුලින්ම හිතපු පහසක් ගැන නෙමෙයි හිතමින් ආවිද නේද? අපි හිතමුකෝ මෙහෙම. දැන් උපාදාන 4 පැහැදිලි කරන්නයි මම මේ උපමාව ගන්න. එතකොට දැන් තණ්හාපච්ච උපාදාන. මුලින්ම ඇති වෙන්නේ මොකද? කාම උපාදාන. කාම උපාදාන. සංකප්ප රාගෝ පුරුෂස්ස කාම. සංකල්පිත රාගය තව තර වීම. ඒ කිව්වේ තව දුරටත් මේ බඳු ආස්වාදයන් තව තවත් ලබන්න ඕන. තව තවත් ආස්වාද ලබන්න. තව තව ක්‍රම වලට මේ ආස්වාද ලබන්න. මේ ආකාරවලුත් මේ ආස්වාද ලබන්න ඕන. මෙහෙමත් මේ ආස්වාද ලබන්න ඕන. යනාදී වශයෙන් ඒ ආස්වාදයේ පිළිබඳ තව තවත් මේ සංකල්පිත රාගයේ තර වෙමින් බැහැ ගන්නවා හිතේ.
ඒකට කියනවා කාම උපාදාන කියලා. දැන් අර එහෙම හිතන් ඉන්නකොට දැන් ඉතින් අපිට තේරෙනවා ඉතින් කියන්න ඕනේ අර විදියට දැන් පහස ගැන කල්පනා කරනකොට මේ පුරුෂයා දැන් පුරුෂයා හෝ මිස්ත්‍රිය තව තව කල්පනා කරන කොහොමද? තව තව මේ පහස ලබන්න තියෙන ක්‍රම මොනවද? යන ආදි වශයෙන්. තව මේ පහස ගැන තියෙන සංකල්පිත රාගය වැඩිනවා. වැඩිලා බහැ ගන්නවා හිතේ. මෙන්න මේක කියනවා කාම උපාදාන. ඊළඟට මොකද වෙන්නේ? අපි හිතමුකෝ ඔය පහස අන්සතු පහසක් කියලා. අතැඟිලි බැඳුනි ඇයි මේ විලසී? ඔබ හමුවන්න කලින්. සේනිහස ඔබගේ කෙලෙස විඳින්නද අන්සතු ළඳ කීමෙමන්. ඔබ හිතන්නේ ඒ ළඳ අන් පහස විඳින්නේ නැහැ කියලා. ඒ සින්දුව කියන හැටි. නෑ විඳ නිසා ඒ සින්දුව කියන්නේ. ඕක තමයි ඇත්ත. දැන් බලන්න. අන්සතු පහසක් නම් මේ පහස. දැන් මෙයාට උපදිනව මොකද්ද? මොකද උපදින්නේ? දැන් මේ හිත ඇලිලා මේ පහසට. අන්සතු බිරිඳා, අන්සතු පුරුෂේ, අසම්මත ප්‍රේමයක්. දැන් මොකද උපදින්නේ? දිට්ඨිය උපදින. මොකද? සෝමනස්ස සහගත දෘෂ්ටි සංප්‍රයුක්ත අසංකාරික සසංකාරික කාමාවචර භයානක ලෝභසිත දෘෂ්ටියක් උපදින. මොකද? පව් කරාට කම නෑ. අන්සතු බිරිඳක් වුණාට කම නෑ. හිරේ විලංග වැටුණා කම නෑ. නිරයක් කියලා එක නෑ. පරලොවක් කියලා එක නෑ. ව බුරු කතා යකෝ ඉන්නකම් විනෝද වෙන්නයි තියෙන්නේ. ඒක පිනක් කියලා සමහරවිට හිතනවා. එහෙමත් හිතන්න පුළුවන්. මොකද අසහනින් ඉන්න ස්ත්‍රීකට උදව් කරා. එහෙමත් හිතන්න පුළුවන්. හමුදාවේ ඉන්න සෙබලෙක්ගේ බිරිඳට සේවයක් කරනවා මෙහි. හමුදා සෙබල එහෙ ක්‍රියාන්විත සේවයේ මෙහි හොර සැමියා උත් ක්‍රියාන්විත සේවයේ. දෘෂ්ටිය කොහොමද කොච්චර භයානකද? පව් කරාට කමන්නේ. මේක සුද්ධ සිංහලෙන්ම කියන්න ඕනේ නැත්තම් වැටහෙන්නේ. සුද්ධ සිංහලෙන්මයි බණ කියන්න. සුද්ධ සිංහලෙන් බණ අහන්න ඔබට පින තිබුණානේ. අහලා තියෙනනේ සුද්ධ සිංහලෙන්ම මගෙන් දෙකක් අහගන්නද කියලා. මොකද සුද්ධ සිංහලෙන්ම කිව්වම තමයි තේරෙන්නේ. අසුද්ධ සිංහලෙන් කිව්වට තේරෙන්නේ. අසුද්ධ සිංහලේ කොහොමද සකස් වෙලා තියෙන්නේ ඉංග්‍රීසිත් එක්ක. සුද්ධ සිංහලෙන්ම බණ හෙන්න. දැන් එතකොට දැන් මේ ප්‍රේමයන් සතුවක් නම් මේ පහසන් සතුවක් නම් දැන් දිට්ඨිය උපදිනවා. පව් කරාට කමක් නැහැ. ඌව බුරු කතා පව් කියලා જાතියක් නැහැ. හතර පාය කියලා එකක් නැහැ. නිරේ කියලා එකක් නැහැ. ඌවට යන්නේ නැහැ. මේක හොඳ වැඩක්. අර කිව්වාගේ දෘෂ්ටි. ওই විදිහට දෘෂ්ටි ඕනතරම් උපදින්න පුළුවන්. අන දිට්ඨි උපාදාන. ඊට පස්සේ මොකද වෙන්නේ? මේක බැහැ ගන්නවා හිතේ. ඒකයි උපාදාන කියන්නේ. ඊට පස්සේ කාටවත් බෑ කලවන්නේ. කොච්චර අවවාද කළා. සමහර විට පොලිසියට අරන් ගිහලා එල්ලලා ගැහුවා. නඩුවක් දාලා හිරේ විලංගුවේ දැම්මා. වෙදාටත් කියනවා සක්මන් කරන මළුව පාළුයි දේවි මං විතරයි ඔබ කිසි දිනක නොවේවි කියලා. මන් බලන්න. එදාට තු සින්දුවක් කියනවා. අර හිරේ ඉඳගෙන. ඒ කියන්නේ හැදුනද? හැදෙන්නේ. ඊට පස්සේ කොහෙටද යන්නේ? නිරේට. හැදෙයි කියලා හිතනවා. හැදෙන්නේ. ඒ තරම් භයානකයි දෘෂ්ටිය. යන්නේ නැහැ දෘෂ්ටි හිතේ. ඊට සංසාර තවත් අසර කෝටි ගාණක් යනකයි දිට්ඨි අනුසය තියෙන ඒ සතාගේ හිතේ. ඒ නිසා මතු පව් කරනවා. පව් වල විපාක නැහැ කියලා හිතාගෙන. අතිශය භයානක එක දිට්ඨි උපාදාන කියන හිතේ යඹුරටම බහ ගන්නවා මේක. දිට්ඨිය. කාටවත් නිවැරදි කරන්න බෑ. අම්මා තාත්තා වදුනත් අහන්නේ නැහැ දැන්. දෘෂ්ටියක්ම දරාගෙන ඉන්නවා. ඒ කියන්නේ යා දකින්නදී හරි. කවුරු කිව්වත් මේක පාපයක් කියලා උ පිළිගන්නේ. දකින්නදී Taman දකින්නදී හරි කියලා හිතාගත්ත එකට දැන් දෘෂ්ටි කියලා. සතර අපායක් නැහැ කියන එක Tamanගේ දෘෂ්ටිය. ඇත්තටම සතර අපාය තියෙනවා. හේතුඵල වශයෙන් ඒකට යනවා සත්‍යය. ඇස් දෙකටම පේන්න තියෙනවා තිරිසන් අපාය. ඇස් දෙකටම පේන්න තියෙනවා තිරිසන් අපාය. ඔය කාම මිත්‍යාචාරය යන ස්ත්‍රීන් ඉන්නවනේ. ඒ අය ඔය වෛශ්‍යා වගේ වෘත්තියක නියැලිලා ඒ වෛශ්‍යා කියන වෘත්තිය වර්ධවා හැසිරුණා.
ඒ කියන්නේ වෛශ්‍යාව ඔබ දන්නේ නැතුණාට වෛශ්‍යා වෘත්තියේ දෙන කෙනාට පුළුවන් ඕනනම් සීලය ආරක්ෂා කරන්න. ඒ ගැන අහලා තියෙනවා. කොහොමද සීලය ආරක්ෂා කරන්නේ? වෛශ්‍යාවත් සීලය ආරක්ෂා කරලා තියෙනවා. කොහොමද ආරක්ෂා කරලා තියෙන්නේ? වෛශ්‍යාවක් සත්‍යක්‍රියා කරලා තියෙනවා. ඔව් සරබෝ කියන ගංගාව උඩු අතට ගල්ලා තියෙනවා. ඒ වෛශ්‍යාව සත්‍යක්‍රියා කළේ කොහොමද? යම් මොහොතක යම් පුද්ගලෙක් මාව මිලදී ගත්තා නම් ඒ මොහොතේ පටන් මං ඔහුගේ බිරිඳ වශයෙන් කටයුතු කරේ. වෙනත් පුරුෂයෙක් දිහා හිතුවෙත් නෑ සල්ලවත් බැලුවේ නෑ කියලා. සත්‍යය. ඒ මට්ටමේ වෛශ්‍යාවක් නම් මෙතෙන්ට එන්නේ අර කාම මිත්‍යාචාරයේ හැසිරෙන වෛශ්‍යාවක් නම් බොහෝ විට හිල් උපදින්නේ තිරිසන් කුලේ ඔය බැල්ලි වෙල හැම උපදින්නේ එයයි තමයි ගොඩක් වෙලා. ඊට පස්සේ අර මනුස්ස ලෝකෙදී පුරුෂයෝ බහුල වශයෙන් ඇසුරු කරලා තිබෙච්ච ස්වභාවයම ඊට පස්සේ අත්දකින්න හම් වෙන අත්භවී. ඊට පස්සේ බල්ලෝ බොහෝ ප්‍රමාණිකගේ බිරිඳ බවට පත් වෙන්න සිද්ධ වෙනවා. මොන කරගත්ත හරිය. කාම මිත්‍යාචාරය ඔය ආස්වාදේ සැපයි කියලා කරගත්ත හරිය. එතනින් එහාට නොනැවති එතනින් එහාට දුගතියටම ගිහිල්ලා අවසානයේ නිරේකටමත් යනවා. එතකොට එනං දීට්ඨි උපාදාන පැහැදිලිනේ. ඊළඟට සීලබ්බත උපාදාන නොහොත් භව උපාදාන. ඒ මොකක්ද? අර ආස්වාදය දැන් සැපයි. මේ ආස්වාදය දිගින් දිගට ලබන්න ඕන. අද විතරක් නෙවෙයි මතුත් ලබන්න ඕන. මතුත් ලබන්න ඕන. ආත්මෙන් ආත්මේ මා ඔබේ වේවිනා ප්‍රාර්ථනා කරමු සංසාරේ. මොකද සෑම දයම ඊලෙසි. මොකද ආත්මෙන් ආත්මේ අපි යමු. ඊළඟ කියන්නේ මොකක්ද? මගේ ගෙටත් ඔබ, මගේ ගෙටත් උඩ, ඔබේ ගෙටත් උඩ. කැලුම් විහිදවන සුපුන් සරාසඳ එක වහලක් යට එකට දකින්නට ප්‍රියේ ಜಾති ಜಾති ඔබ මුණ ගැසීවා කියලා කියනවා. දැන් ඔන්න බලන්න. ඔක මොකක්ද? මම මේ ඔබට ගීතෙන් කිව්වේ දැන් ඔක වචන 100කින් 1000කින් විතර විස්තර කරන්න පුළුවන්. නමුත් ඊට වඩා ලේසි දැන් මොකද? භවයෙන් භවයේ ප්‍රාර්ථනා කරන ආස්වාදේ. භව තණ්හාවත් වැඩි. මේ අත්භවයට විතරක් නෙමෙයි ආස්වාද. භවයෙන් භවයට ලැබේවා. භවයෙන් භවයට ඔබ මගේම වේවා. අපි අපේම වේවා. භවයෙන් භවයට මුණ ගැසේවා. යන දිවසේ. ඒ කියන්නේ මේ විවිධ ස්වභාවයන් ඇතුලේ මට මේ ආස්වාදය අවශ්‍යයි. කියලායි කිව්වේ සුද්ධ සිංහලෙන්. මොනේ අකා වුණත් කවන්නේ. ඊළඟ භවයේ බල්ලෙක් වුණත් කවන්නේ. බැල්ලියක් කියලා මුණ ගැසේවා. ඊළඟ භවයේ පෙරේතෙක් වුණත් කවන්නේ. පෙරේතියක් කියලා ඔබ මට මුණ ගැසීවා. ආත්මෙන් ආත්මෙ. දැන් හැමදාම මිනිස්සු ඉන්නේ ඊළඟ භවයේ සමාහයට තිරසං අපායට ගියෝ තිරසං සතේ. එදා තිරසං සතෙක් හරි වෙලා මුණ ගැසීවා. යනාදි වශයෙන් වැහ ගන්න මොන තරම් මුග්ධ තැනකට වැටෙනවද හිත? මොන තරම් අතුලාන්තයට වැහ ගන්නවද මේ කාමී නිසා මේ අකුසලෙ හිත? මෙන්න භව උපාදානිය නො සීලබ්බත උපාදාන. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ වෙනුවෙන් තමයි ඊට පස්සේ අර සීලබ්බත කිව්වේ එකයි. එක එක වෘතානුගමනය කරනවා. ඊට පස්සේ අර අත්භවයේ හැබෑ කරගන්න. ඒ කියන්නේ නැවත භවයක උපදින. මොකද? කවුරු හරි කියනවා අන්න අර දේවාලයට ගිහිල්ලා පෝල් ගෙඩියක් ගහපල්ලා. එතකොට දෙවියන්ගේ ඔළුවේම. එතකොට උඹලා දෙන්නටම ඊළඟ භවයේ එකට උපදින්න හම්බ වෙනවා. නැත්තම් ඇඟ පුරාම ගොම ගාගෙන දේවාලේ වටේ බිම පෙරලියල්ලා. එතකොටත් හම්බ වෙනවා එකටම උපදින්න. එක එක වෘතානුගමනය කරන. ඒකයි සීලබ්බත උපාදාන කියන්නේ. රාශාදී උදෙසා ඊට පස්සේ කරන්න බැරි වැඩක් නේ. නැවත නැවත මේ අත්භවී කරන්නේ මතුත් මේ ආස්වාදයේ පිණිස. ඊට පස්සේ ඕනෑම ක්‍රියාදාමයක නිරත වෙන්න පටන් ගන්නවා. භව උපාදාන. අන් කෙටියෙන් මේ පැහැදිලි කරන්නේ. ඊට පස්සේ අත්වාද උපාදාන. අත්වාද. දැන් මේ සක්කාය දිට්ඨියම තමයි අත්වාද කියලා කියන්නේ. තව පැත්තකින්. සක්කාය දිට්ඨිය විතරක් නෙවෙයි සක්කාය සංඥා ඔක්කොම ටික තියෙනවා. මොකද අරිහත් ඵලය වෙනකම්ම ඒ උපාදාන පවතිනවා. අඩු වැඩි වශයෙන්. එතකොට මේ අත්වාද කියලා කියන්නේ මේ සක්කාය දිට්ඨි සක්කාය සංඥා සක්කාය චිත්ත නොහොත් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධේ මමය මගේය කියන. මෙන්න මේ දෘෂ්ටිය තමයි සක්කාය දිට්ඨිය. මේ පංච උපාදානස්කන්ධේ මමය මගේ කියන හැඟීම තමයි සක්කාය සංඥාව. මේ පංච උපාදානස්කන්ධේ මමය මගේ කියන දැනීම තමයි ඒ දැන ගැනීම තමයි
සක්කාය චිත්තය. එතකොට මෙන්න මේ කියන දැන් සෝවාන් ඵලයේදී සක්කාය දිට්ඨිය දුරු වෙනවා. නමුත් සක්කාය සංඥාවයි චිත්තයයි ඉතුරු වෙනවා. අනාගාමී ඵලයේදී සක්කාය සංඥාව දුරු වෙනවා. නමුත් සක්කාය චිත්තය ඉතුරු වෙනවා. ඒ නිසා අරිහත් ඵලයේ තමයි සම්පූර්ණයෙන්ම සක්කාය චිත්තය දුරු වෙලා සක්කාය දුරු වෙන සම්පූර්ණයි. සක්කාය ගන් චන්දරාගේ දුරු වෙන්නේ. කියන්නේ පංච උපාදානස්කන්ධය කෙරෙහි පවතින ඇල්ම සහ මුලින්ම දුරු වී යන්නේ. එතකන් මෙන්න මේ අත්භවය පිළිබඳ තමන් හදාගත්ත අදහස් ටිකක් තියෙනවා. මම කියලා. මගේ කියලා. මෙන්න මේ අදහස් වල බහ ගන්නව ඇතුළට. මගේ ජීවිතේ මට උමනා විදියට මම මේක පරිහරණය කරන අම්මලා තාත්තලාට බෑ මට උමනා දේ කියන්නේ. කාටවත් උන විදියකට මං ජීවත් වෙන්නේ මයි කාර් මයි පෙට්‍රල්. ඔන්න. මට උමනා විදියට මං ජීවත් වෙන්නේ මම හරි දේ දන්නවා. මට කවුරුවත් අවවාද කරන්න ඕනේ නැහැ. මං ඒ සම්බන්ධය නතර කරන්නේ කවුරු මොනවා කිව්වා. මිනිස්සු යනුන්ගේ විරිදක් එක්කම සම්බන්ධයක් තියෙනවා. ඔක නරක වැඩක්. ඔක මහා පාපයක්. හැමෝටම ගින්දර උපදින දෙයක් ඔය. ඒ නිසා වහාම ඔය වැරද්ද හදාගන්න කිව්වහම යාළුවෙක් හරි අම්මා තාත්තා හරි එයාවත් හතුරෙක් වශයෙන් පේනවා. තමන්ගේ අත්නෝ මත වෙනස් කරන්නේ නැහැ. මොකද ඒ අත්භවයේ මම කියලා ගත්ත වැරදි සංඥාවක් චිත්තයක් නෑ. සෝවාන් පුද්ගලයෙක් තුල අත්වාදයේ පවතින පෘථග්ජනයෙක් ගැන කතා කරන්නම දෙයක් නෑ. මොකද සක්කාය දිට්ඨිය, සක්කාය සංඥා, සක්කාය චිත්ත කියන තුනම තියෙනවා. සක්කාය දිට්ඨියෙන් යුක්තයි කියන්නේ ඉතින් අන්තිම සත්‍යයක් තමයි. මහා සත්‍යයක් එතනින්. ඒ සතා දැඩිව ගන්නවා. මට ඕනාදේ මං කරන්නේ. කවුරුවත් කිව්වට මුකුත් කරන්නේ නෑ. ඒ ආස්වාදේ මං කවුරු කිව්වත් අතහරින්නේ නෑ. මං මැරුණත් ඒක අතහරින්නේ නෑ නදි වශයෙන්. ඒ අත්භවයේ දැඩිව අල්ලාගත් අදහස් ගොඩක් ඒ පුද්ගලයා තුළ තියෙනවා. ඒ අත්භවයේ මමයි කියලා දැඩිව අල්ලාගත්ත නිසා ඒ හිතේ ඇති වෙනවා අත්නෝ මත ගොඩක්. මෙන්න මෙයාට කියනවා අත්වාද උපාදාන. ඒවා දැඩිව අල්ලාගත්තා. ඒක නිසා ගැඹුරටම බහගත්තා. එතකොට තමයි අපි කියන්නේ වැඩන්නේ යාට කියලා. කොච්චර කිව්වත් එයාගේ අදහස වෙනස් කරන්නේ. වැඩන්නේ. ඔයාලා දන්නවනේ ඉතින් යාට කියලා වැඩක් නැහැ නේ. ඉතින් යා හැම වෙනස් කරන්න කෙනෙක් නෙවෙයි යාගේ අදහස. අත්වාද උපාදාන. දැන් අත්භවයේ දැඩිව බහගත්තා. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන අතර දැඩිව බහගත්ත නිසායි ඒ අත්වාද උපාදානිය ඇති වෙන්නේ. දැන් ඔන්න ඒ උපාදානියත් ඇති වුණා. දැන් ඔන්න උපාදාන හතරයි. තණ්හා පත්‍ය උපාදාන. දැන් මොකද වෙන්නේ? තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව. දැන් එන්නේ මොකද බලමු. දැන් එන්නේ මොකද බලන්න. ඔය විදිහට අර ආස්වාදයේ පිළිබඳ. ඒ ආස්වාදය ලබා දෙන රූපය එහෙම නැත්නම් ඒ තැනැත්තිය හෝ පුද්ගලයා කියමුකෝ. ඒ පුද්ගලයා ගැන. ඒ ආස්වාදය ගැන ඒ ආස්වාදය ලබා දෙන පුද්ගලයා ගැන අර විදිහට අඥානකමින් මෙනෙහි කරලා ඇති වුණා යල්ම නිසා හටගත්තා කාම උපාදාන, ditthi උපාදාන, භව උපාදාන, අත්වාද උපාදාන. මෙන්න මේ උපාදාන හතර නිසා මෙන්න මේ දැඩිව බැස ගැනීම නිසා හිතේ මෙන්න මේ ආකාරයෙන් හතර ආකාරයකට මේ අකුසලයේ බැස ගැනීම නිසා නිරන්තරයෙන් මේ හිතේ දැන් මොනවද රැස් වෙන්නේ? දැන් අර ප්‍රේමය මහ පූජනීය ආදරේ කියලා ගත්තාම පූජනීය ආදරේ සපත කරගෙන අපි නැවත මෑරිලා ගිහිල්ලා උපදිමු දිව්‍ය ලෝකයේ කියලා පින් කරනවා. ඇවිල්ලා මහසෑයට ලස්සනට ටෙලි නාට්‍යයක ලස්සන සින්දුවක ඔබ දැකලා නැද්ද? ලස්සන සින්දුවල කොල්ලයි කෙල්ලයි පහනක් දැල්ලලා එකිනෙකාගේ මූණ බලලා ඊට පස්සේ මහසෑය පුත දිහාත් බලලා අනේ අපි වගේ ගොන්නු කියලා ඇట్లా යනවා දැකලා නැද්ද? දැකලා නැද්ද? ලස්සනට යනවා. දැන් මොකද මේ කරන්නේ? මේ දැඩි උපාදාන නිසා මොකද මේ කරන්නේ? පුඤ්ඤාභි සංඛාර. මොනවද? පින් රැස් කරනවා. ඇයි ආය අපි ඉපදිලා එකට අපේම වෙලා අපි සතුටින්ම සංසාරේ. දැන් අන්න පින් රැස් කරනවා. දැන් අන්සතු බිරිඳක් නොවේ නම් ওই වැඩේ කරන්න පුළුවන්. තමන්ගේ බිරිඳ නම්. තමන්ගේ බිරිඳ නම් කිසිම ගැටලුවක් නැහැ. අර මතක තියෙන්නේ නකුල පිටු සෝවාන් වෙලා ඒ මොඩකම තිබුණා. නකුල පිටු තුමත් ගිහිල්ලා ඉල්ලුවානේ. නකුල මාතාව නැවත මුණ ගැහෙන්න අවශ්‍යයි කියලා. මුණ ගැසුන්නේ සම ඉන්ද්‍රිය ධර්ම වඩන කිව්වා බුදුරජාණන් වහන්සේ. නමුත් වැඩේ උන්නේ මොකද? නකුල පිටු සෝවා නකුල මාතා සකදාගාමී. නිසා දිව්‍යතල දෙකයි පොදු. එතකොට
අන්න බලන්න පුඤ්ඤාභි සංඛාර. අන්න පුඤ්ඤාභි සංඛාර. අනර උපාදාන නිසා නකුල පිටෝගේ හිතේ දැඩිව බැහැගෙන හිටිය නකුල මාතා. ඒ නිසා අර කාම උපාදාන, ditthi උපාදාන, අත්වාද උපාදාන, භව උපාදාන හතරම අඩු වැඩි වශයෙන් ඔහුගේ හිතේ තිබුණා. සියලු උපාදාන තොර වෙන්නේ රහත් වුණා. එතකන් තියෙන අඩු වැඩි වශයෙන් උපාදාන. ඒ නිසා තමයි කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන තල උපාදාන වෙන හිතට අල්ලගන්නේ. හිත විසින් තුච්ච හිත. කොහේර අත්භවයක් අල්ලගන්න. දැන් නකුල පිටුවට අත්භවයක් අල්ලගන්න උමනාවක් තිබුණා. ඒක තමයි උපාදාන කියන්නේ. ඒක අපි දන්නේ නැහැ හිතේ පවතින. එතකොට එහෙනම් බලන්න දාන පුඤ්ඤාභි සංඛාර. උපාදාන පත්‍ය භව. කතමෝච භික්කවේ භව. අත්ති කම්ම භව, අත්ති උප්පත්ති භව. කතමෝච භික්කවේ කම්ම භව. පුඤ්ඤාභි සංඛාරා, අපුඤ්ඤාභි සංඛාරා, ආනේජාභි සංඛාරා, අයං උච්චතේ භික්කවේ කාම භව. එහෙනම් කර්ම භවය. කර්ම භවය සහ උප්පත්ති භවය කියලා දෙකක් ඇත. එයින් කර්ම භවය anu කුමක්ද? කර්ම භවය anu පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනේජාභි සංඛාර. එහෙනම් උපාදාන පත්‍ය භව කිව්වේ ඔන්න ඔය පින්කම්, පව්කම් සහ ආනේජාභි සංඛාර කියන්නේ ආනේජ කියන්නේ පාලියෙන් හෙල්ලෙන්නේ නැහැ. හෙල්ලෙන්නේ නැහැ කියලා කිව්වේ නිශ්චලයි ඒ අරූපාවචර බ්‍රහ්මයන්ගේ ස්වභාවය. එතකොට දැන් සමාපත්තියකට සමවැදුනහම සමාපත්තියට දැන් ධානයකට සමවැදිච්ච තාපසයෙක් කියන පුංචි පුංචි චලනයන් තියෙන්න පුළුවන්. මොකද චතුර්ථ ධානය ඉන්නවනම් එහෙම වෙන්නේ නැති වෙන්න පුළුවන්. ප්‍රථම ධානය වගේ ඉන්නනම් පුංචි පුංචි චලනයන් තියෙන්න පුළුවන්. ධානවලදී රූපාවචර නිසා විවිධාකාර සැලවීම් සිද්ධ වෙනවා. හැබැයි අරූපාවචර තලයේදී අරූපාවචර නිසා කය කිසිම ආකාරයකින් ක්‍රියාත්මක නැහැ. ඒ නිසා අන්තිම නිශ්චලයි. අරූපාවචර සමාපත්තියකට සමවැදිච්ච රිසීවරයෙක් තුල, තාපසයෙක් තුල කිසිම ආකාරයක චලනයක් දකින්න නැහැ. එයාගේ අතපය කැපුවත් දන්නෙත් නැහැ. ඒ තරම් නිශ්චල සමාධියක්, සමාපත්තියක් තමයි අරූපාවචර ආකාසනංචායතනිය, ආකින්චනංචායතනිය නැසමයි. ආකාසනංචායතනිය, විඥානංචායතනිය, ආකින්චනංචායතනිය, නේව සංඥා නා සංඥායතනිය කියන මෙන්න මේ සමාපatti හතර. මේ හතරදී සෙල්ලෙන්නේ නැහැ, හෙල්ලෙන්නේ නැහැ. ඒ නිසා මේ සංඛාරයට කියන ආනින්ජාවි සංඛාර. මේ සංඛාරයෙන් උපදින විඥානයත් එසේමයි. ඒ නිසා අරූපාවචර තලයේදී අරූපාවචර බ්‍රහ්මයන්ට ගමනක් නැහැ. හටගත තැනම එසේ ඉන්නවා. කවදා හරි දවසක අත්භවය සුත වෙනකම්. සෙලවීමක් නැති නිසා ආනින්ජාවි සංඛාරය කියනවා. ඒ සංඛාරයට එක වෙනම එකක්. ඒක අරූපාවචර කුසලයේ. ආනින්ජාභි සංඛාරය නොහොත් අරූපාවචර කුසලයේ. එතකොට පුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ කාමාවචර කුසලයේ සහ රූපාවචර කුසලයේ. අපුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ කාමාවචර අකුසලයේ. ආනින්ජාභි සංඛාරය කියලා කියන්නේ අරූපාවචර කුසලයේ. ඔන්න ඔය ටික. එතකොට ඔය ටික රැස් වෙනවා දැන්. දැනගෙන කරනවා නෙමෙයි මේක. දැන් මේ අවිජ්ජාව නිසා මේ සිද්ධ වෙන මේ ක්‍රියාදාමය. තමන් දැනගෙන මම මෙහෙම කරනවා, මම මේ අහවල් සංකාරي රැස් කරනවා එහෙම කන්නේ. ඔහු දන්නේත් නැහැ. ඔවුන් දන්නේත් නැහැ හැම දෙයක් විතර වෙනවා කියලා. හැබැයි සිද්ධ වෙනවා ඉතින්. උපාදාන පත්‍ය භව, කර්ම භවෙ සකස් වෙනවා. ඔය විදිහට. ඒ රැස් වෙන්නේ පුඤ්ඤාභි සංකාර නම්, ඒ රැස්ුනේ පුඤ්ඤාභි සංකාර නම් බහුලව. දැන් මොකද වෙන්නේ? අත්ති කාම භව, අත්ති උප්පත්ති භව. බහුලව රැස්ුනේ පුඤ්ඤාභි සංකාර නම් පුඤ්ඤාභි සංකාරය නැවත කැඩෙනවා කොටස් දෙකකට. කාමාවචර කුසලයේ සහ රූපාවචර කුසලයේ. කාමාවචර කුසලයෙන් කාම භවය උපද්දනවා. රූපාවචර කුසලයෙන් රූප භවය උපද්දනවා. කාමාවචර කුසලයෙන් මනුෂ්‍ය ලෝකේ සහ චාතුරු මහරජකේ සිට පරිණිමිත වසවර්තිය දක්වා තියෙන දිව්‍ය ලෝක 6 නොහොත් සප්ත කාම ස්වර්ගය උපද්දනවා. කාමාවචර කුසලයෙන් සප්ත කාම ස්වර්ගය උපද්දනවා. රූපාවචර කුසලයෙන් බ්‍රහ්ම පුරෝහිතයේ සිට අකනිටාව දක්වා තියෙන බ්‍රහ්ම තලවල උපද්දනවා. අපුඤ්ඤාභි සංකාරයෙන් කාමාවචර දුගතිය උපද්දනවා. නිරය, අසුරය, പ്രേත ලෝකය, තිරිසන් විශේෂය. මෙන්න මේ හතර උපද්දනවා කාමාවචර අකුසලයෙන් නොහොත් අපුඤ්ඤාභි සංකාරයෙන්. ආනින්ජාභි සංකාරයෙන් රූපාවචර තල හතරේ ආකාසනංචායතනිය, ආකාසනංචායතනිය, විඥානංචායතනිය, ආකින්චනංචායතනිය, නේව සංඥානා සංඥායතනිය කියන අරූපාවචර බ්‍රහ්ම තල හතරේ උපද්දනවා.
මෙන්න එයා අරූප භවයට යනවා. මෙන්න කර්ම භවේ, උප්පත්ති භව. දැන් සංකාරය දැක්කා, එයින් උපදින භවය දැක්කා. අත්ති කම්ම භව, අත්ති උප්පත්ති භව. කර්ම භවයක් ඇති කාලේ උප්පත්ති භවයක් ඇත. කැමති වුණත් අකමැති වුණත් වැඩේ සිද්ධ වෙනවා. අපිට උමනා විදිහට සංසාරේ සකස් වෙන්නේ නැහැ. කර්මයට උමනා විදිහට ඒක සිද්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ දැන්? අත්ති කම්ම භව, අත්ති උප්පත්ති භව. එහෙනම් දැන් මොකද වෙන්නේ? භවපච්චය ජාති. දැන් ওই භව කියන අවස්ථාව වෙනකන් මේ ඉදප්පච්චයතා පටිසමුප්පාදේ භව කියන අවස්ථාව වෙනකන් අපි හදාගෙන ඉන්නේ. අපි හදාගෙන ඉන්නකොට අපි හදනව නෙමෙයි. දැන් වැටහෙන්නේ නැති අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් සකස් වෙන්නේ. එතකොට අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් පටිසමුප්පාදය ඔය කර්ම භව කියන අවස්ථාවට නිකන් ඇවිල්ලා තියෙනවා. හැමතිස්සෙම හැමෝගෙම. රහතන් වහන්සේ කෙනෙක්ගේ සහ අරිහත් මාර්ග අනුගාමික උත්තමයෙක්ගේ හැර. එතනින් මෙහා ඉන්න අනාගාමී පුද්ගලයාගේ වුණා. සකදාගාමී පුද්ගලයාගේ වුණත්, සෝවාන් පුද්ගලයාගේ වුණත් කර්ම භවෙ පිළිట్లా තියෙනවා. පෘථග්ජනයා ගැන කුමක් කියනුම. එතකොට ඒ කර්ම භවයේ පිහිටලා තියෙන නිසාම උප්පත්ති භවයක් ඒ සමගම තියෙනවා. එහෙනම් ඔය කර්ම භවය ඔය ආකාරයෙන් සකස් වෙලා තියෙන මොහොතක කොයලාක හරි සුන්දර නිමේෂයක හොක් අලපන් ටික යනවා. පාන ගිය ගමන් මොකද වෙන්නේ? භවපච්චය ජාති කියලා ඒ වෙනකොට සකස් වෙලා තියෙන කර්ම භවයේ බලවත්ව සංකාරයෙන් ඊළඟ උප්පත්ති භවය හදනවා. අත්ති කම්භවති උප්පත්ති භව. මොකද ඒ කර්ම භවයේ බලවත්ම තියෙන්නේ. බලවත්ම. ඒකට කියන ගරුක කර්ම කියලා. ගරුක කර්ම. ගරුක කර්මය. ඒ අත්භවයේ තියෙන ඒ කර්ම භවයේ තියෙන ගරුක කර්මය කාමාවචර කුසලේ නම් මනුෂ්‍ය ලෝකේ හරි දිව්‍ය ලෝකේ හරි උපදින. ඒ අත්භවයේ තියෙන ගරුක කර්මය රූපාවචර කුසලේ නම් බ්‍රහ්මයේ කියලා බ්‍රහ්ම ලෝකෙක උපදින. නිකම් මේ සිද්ධ වෙනව නෙමෙයි ඊට අදාළ කර්මය රැස් වෙන්නත් ඕන. එතකොට ඒ අත්භවයේ තියෙන ඒ කර්ම භවයේ තියෙන ගරුක කර්මය අපුඤ්ඤාවි සංකාරින. එහෙම නැත්නම් කාමාවචර අකුසලිය නම් එය සතර පායට යන. ඒ අකුසලේ බරපතලකම අනුව යනවා නම් පහළම නිරේටම යනවා. ඒ විදිහට ප්‍රමාණිකූල සතර පායට යනවා. ඒ කර්මයට අනුකූලව ඒක. ඒ කර්මයෙන් තීරණය කරනවා. ඒ අත්භවයේ තුල ඒ කර්ම භවයේ තුල පිහිටාගෙන තියෙන බලවත්ම කර්මයෙන් හෝ ගරුක කර්මය අරූපාවචර කුසලයේ නම් යමරණින් පසු අරූපාවචර භක්මතලයක උපදිනවා. මෙන්න මේ අවස්ථාව තමයි භවපච්චය ජාති කියන්නේ. එහෙනම් ජාතිය භවයට අනුකූලයි. එහෙනම් ජාතිය කොතන වුණා? ඒ කිව්වේ කාමාවචර කුසලයෙන් කාමාවචර සුගතිය ඉපදුනා. රූපාවචර කුසලයෙන් රූපාවචර භක්මතලයක ඉපදුනා. කාමාවචර අකුසලයෙන් දුගතිය ඉපදුනා. අරූපාවචර කුසලයෙන් අරූප භක්මතලයක උපන්නා. ජාති පච්චය ජරා මරණ. ජරා මරණ දෙක ඒකාන්තයෙන් මෙතන තියෙනවා. ජරාවයි මරණයයි. ජරයි මරයි. කියන්නේ කොහේ ඉපදුනත් ජරා මර තියෙනවා. දැන් අපි හිතන් ඉන්නේ ජරා මරණ නැති ලෝකයක් මුණ ගැහි කියලා. නේද? එහෙම හිතනවනේ මේ ලෝකෙම ජරා මර නැති තැනක් බවට පත් කරගන්න මෝඩ ලෝකයා පුතුම සහගත අසාර්ථක වෑයමක නිරත වෙනවා. ජරා මර දෙක නැති කරගන්න. ජාති ඇති තැන ජරාව මරණය ඒකාන්තයෙන් පවතින. හැම සංකතයක්ම කියන්නේ හටගත් හැම දෙයකම ජරාවක් පේනවා මරණයක් පේනවා. ජරා මර දෙකක් පේනවා. දැන් මේ මේසිකේ මේක පණ නැති එකක් සම්මුතිය. අචේතනික වස්තුවක්. අජීවී වස්තුවක්. මේකට ජරාවක් නැද්ද? මරණයක් නැද්ද? එහෙනම් පණ ඇති වුණත් පණ නැති වුණත් ජරාව තියෙනවා මරණය තියෙනවා. එහෙනම් මේ ලෝකේ අපි ලං කරගත්ත හැම දෙයකම තියෙන මොනවද? ජරාවයි මරණය. එහෙනම් ලං කරගෙන තියෙන මොනවද? ජරා මර ගොඩක්. ජාතිපච්චය ජරා මරණ. ඒ ජරාවයි මරණයයි නිසා ඒ ජරාවයි මරණයයි මොහොතක් පාසා සිද්ධ වෙනවා. මොහොතක් පාසා දුර්වල වෙනවා. මොහොතක් පාසා ශරීරයේ සහ මනසේ චිත්තක්ෂණ මිය යනවා. රූපක්ෂණ මිය යනවා.
රූපක්ෂණ මිය යනවා, චිත්තක්ෂණ මිය යනවා. මේ රූපක්ෂණ චිත්තක්ෂණ මොහොතක් පාසා මිය යන නිසා නැවත මේවා උපද්දන්න ඕන. උපද්දන්න නිකන් බෑ. ආහාර ඕන. ආහාර නිකන් ලැබෙන්නේ නැහැ. රස්සා කරන්න ඕන, මහන්සි වෙන්න ඕන. ගෙවල් දොරවල් හදන්න ඕන. යාන වාහන ගන්න ඕන. දහසක් වැඩ කටයුතු වල යෙදෙන්න ඕන. ඒ දහසක් වැඩ කටයුතු වල යෙදෙමින් අප්‍රමාණ දුකක් විඳින්න ඕන ජීවිතේ නඩත්තු කරන්න. මොකද මොහොතක් පාසා මේ ජරාවයි මරණයයි වැළඳ ගන්නවා මේ පංච උපාදානස්කන්ධය. එහෙනම් මොහොතක් පාසා මේ පංච උපාදානස්කන්ධය නඩත්තු කර පවත්තන් යනවා. දැන් දවස ගානෙම උදේට නැගිටලා මූණකට හොදලා නා ගන්න ඕන. දවස් 3ක් විතර ලයිට් කැපුවොත් වතුර කැපුවොත් මොකෝ වෙන්නේ? බලා ගන්න පුළුවන් ප්‍රතිසංස්කරණය කරගන්න බැරි වුණාම මෙතනම කුණුපේ. අපි ප්‍රතිසංස්කරණය කර පවත්තන් යන නිසායි මේ ජරාව මරණය පේන්නේ නැත්තේ. එහෙනම් මේ මොහොතේම මේ ජරාවයි මරණයයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මොහොතක් පාසා ක්ෂණයක් පාසා චිත්තක්ෂණ රූපක්ෂණ විදි යනවා. මෙන්න මේ හේතුව නිසාම මේ නැවත ප්‍රතිසංස්කරණය කරන්න ඕන. දැන් අපිට ගයක් තියෙනවා. ගෙදර හැමතිස්සෙම බිත්ති කඩන් වැටෙනවා නම් හැමතිස්සෙම අපිට සිද්ධ වෙන වැඩ කරන්නේ නැතුව ගේ හදින් ඉන්න. හැමතිස්සෙම වහලේ උළු වැටෙනවා. ආය උළු දාන්න වෙනවා. බිත්ති ඉරියනවා ආපහු බිත්ති මදින්න වෙනවා. තින්ත මේ අවර්ණ වෙනවා. තින්ත ගාන්න සිද්ධ වෙනවා. දැන් එහෙනම් මේකේ නිරන්තරයෙන් අපිට ප්‍රතිසංස්කරණය කරන්න සිද්ධ වෙනවා. එහෙනම් මේ ප්‍රතිසංස්කරණය තමයි අපි මේ කරන්නේ ජීවිතේ ජීවත් වෙනවා කියලා. එහෙනම් මේ ප්‍රතිසංස්කරණය නිකන් කරන්න බෑ. ඒකට අර කිව්ව රැකී ආරක්ෂා ගෙවල් දොරවල් යාන වාහන වත පිටිඩකඩම් හරක වාහන මේ ඔක්කොම මේ ටික නඩත්තු කරන්නත් මහා දුකක්. මේ ටික හම්බ කරන්නත් මහා දුකක් විඳින්න ඕන. මේ ටික නඩත්තු කරගෙන පවත්වාගෙන යන්නත් අප්‍රමාණ දුකක් විඳින්න ඕන. මෙන්න මේකට කියන සංඛාර දුක්ඛතා. දැන් අත්භවයේ හටගත්තා නම් සංඛාර දුක්ඛතාත් හටගන්නවා. දැන් නිකම් බෑනේ මේ අත්භවයේ හටගෙන පවත්වාගෙන යන්න. පුදුම දුකක් විඳින්න එපා. අර තිරිසන් සත්තු ඉන්නවා. අර උදාහරණයක් කර මේ පන්සලේ බැලලියක් ඉන්නවා. දැන් මේ බැලලි පැටව දානවා. පැටව දැම්මට පස්සේ ටික කාලයක් යනකම් එයා කිරි දෙනවා. කිරි දීලි වල අතල දානවා. ටික ලොකු වුණාට පස්සේ ඊට පස්සේ තමන්ගේ පැවැත්ම තමන් හදාගෙන යනවා තනියෙන්. ආය අම්මගේ පිටන්නේ නැහැ. එයා තනියෙන් ජීවත් වෙනවා. නමුත් අපිට මනුස්ස ලෝකෙ මේ දුක අඩුයි. මොකද අම්මයි තාත්තයි ඔක්කොම දේවල් කරලා දෙන නිසා. එසම මනුස්ස ලෝකේ සංඛාර දුක්ඛතා කුඩා කාලේ අපිට පේන්නේ. හැබැයි ලොකු වුණාම පේන්නේ. කුඩා කාලේ සතුටින් හිටියානේ. අනුන්ගේ අම්මගේ තාත්තගේ මෙහෙවර නිසා. දැන් ලොකු වුණාම ඒකට විපාක ගෙවන්න ඕනේ. කොහොමද? තමන් අම්මා තාත්තා කෙනෙක් වෙලා අර දරුවන්ට එන අය ගෙවන්න ඕනේ ඊට පස්සේ ආපහු. ඒ විදිහටම සංසාරය ආපහු දරුවන්ට ඒ විදිහටම සලකන්න ඕනේ. මේක ඉවරයක් නැතුව සිද්ධ වෙන වැඩක්. එතකොට ඔන්න බලන්න. එතකොට මේ සංඛාර දුක්ඛත එහෙනම් සංඛාර දුක්ඛත ගැන සුද්ධ සිංහලෙන් කෙටියම කිව්වොත් ජීවන දුක. අපි ඔකට තව වචනයක් කරනවා ජීවන අරගලේ. ජීවිත සටන නඩත්තු කිරීමේ වෙහෙස දුක. ඔන්න සංඛාර දුක්ඛත. එච්චරයි නෑ. ඊට පස්සේ යාන වාහන හරක බාන වතු පිටි ඉඩකඩම් අබු සැමියන් ඒ වගේම දරුමල්ල යන ආදී වශයෙන් මේ ද්‍රව්‍ය පුද්ගල ද්‍රව්‍ය මේ වස්තු ද්‍රව්‍ය වස්තු සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු සත්ත්ව පුද්ගල කියන මේ ප්‍රපංච ලං කරගෙන ජීවිතේට දැන් නඩත්තු කරගෙන යනවා මෙහෙම. නඩත්තු කරගෙන යනකොට මොකද වෙන්නේ? දැන් මොකද හොයන්නේ ආයි? ආස්වාදේ. දැන් අපිට මුල අමතක වෙලා තියෙන්නේ දැන් ආයි. අන මුල අමතක වෙලා. මොන සංසාරේ අපිට හැමදාම මුල අමතක වෙනවා. මුල අමතක වෙච්ච නිසා තමයි මේ සියලුම විනාශ වෙන්නේ. දැන් ඔතෙන්ට අහ මුල අමතකයි. දැන් මේ දුක්ඛ ස්කන්ධය ආවේ කොහොමද කියලා, ගොඩනැගුණේ කොහොමද කියලා මුල අමතකයි. දැන් බලමු අපි මුල ආපහු. මුලට යනවා ආපහු. මුල අමතක වුණාම විනාශ වෙනවා. දැන් බලන්න. එතකොට දැන් මේ ලං කරගත දේවල් ටික නඩත්තු කරගෙන යන්න මහ වෙහසක් දරන්න ඕන. ජීවන අරගලේ ජීවන සටන ජීවන දුක. මේ සංඛාර දුක්ඛතාවෙන් සකල ලෝක සත්‍යයම දැවෙනවා, තැවෙනවා. වැඩ කර. දැන් පේනවාද මිනිසුන්ගේ සංඛාර දුක්ඛය ඉහළ ගිහින් තියෙන හැටි. ජීවත් වෙන ක්‍රම නැහැ කියලා පේනවනේ උද්ඝෝෂණය කරන හැටි. ඔන්න සංඛාර දුක්ඛතා. උයා ගන්න ගෙදර ගෑස් ටික නැහැ. පාන් ගෙඩිය ගණන් ගිහිල්ලා.
හාල් ගණන් ගිහිල්ලා. දැන් ජීවත් වෙන්න හරි අමාරුයි. අපි දැන් ජීවත් වෙනව නෙවෙයි දැන් මෙරි ජීවත් වෙන්නේ. අපේ දරුවෝ එක වේලයි කන්නේ. ඊළ දැන් අන්නරේ කෑ ගහන මරා ගන්න යන. සංකාර දුක්ඛේ වැඩි වෙලා. සකස් කර ගැනීම ජීවිතය සකස් කරගෙන පවත්වාගෙන යෑම. නැත්තම් ප්‍රතිසංස්කරණය කිරීම. ජීවිතේ ප්‍රතිසංස්කරණය කිරීමේ දුක දැන් වැඩි වෙලා. ඒ ප්‍රතිසංස්කරණය කරගන්න තිබිච්ච හැකියාව දැන් අඩු වෙලා. ඒකට තිබිච්ච කලමනා උපකරණ නැති වෙලා. ඔන්න සංකාර දුක්ඛතා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් අර ලං කරගත්ත හරක බාන වතු පිටි ඉඩකඩම් යාන වාහන ගෙවල් දොරවල් රැකී ආරක්ෂා තානාන්තර දරු මල්ලු බිරිඳ සැමියා මේ ටික ලං කරගෙන දැන් ජීවත් වෙන්නේ. දැන් මේ ටික මේවට උරුම කර්මානුරූපව මේවට යෙදෙන කර්ම ප්‍රත්‍යයන් අනුව මේවා ලෙඩ වෙනවා, කැඩෙනවා, බිඳෙනවා, විවිධාකාර විපත් වලට මුහුණ දෙනවා, අතුරු ආන්තරාවන්ට මුහුණ දෙනවා, ස්වභාවික උපද්‍රවයන්ට මුහුණ දෙනවා, සොර සතුරු නිසා කරදර පැමිණෙනවා, යනාදි වශයෙන් ජීවිතේ විපත් වෙනවා. විපත් විවිධාකාර විපත් මේ හොතට ඉන්නවා එකපාරටම ලෙඩ වෙනවා. ගිහිල්ලා බලනවා බැලුවා මහ පිළිකාවක් හරි මොකක් හරි කියලා. ඉවරයි ජීවිතේ. පොඩි දරුවා කහිනවා ඉවරයක් නැහැ ගිහිල්ලා බැලුවා. ඊට පස්සේ මේ දරුවාගේ පෙනහල්ලි රෝගයක්. ගෙදර කාට හරි කපාටම කලන්තයක් යනවා ගිහිල්ලා බැලුවම හෘදයාබාධයක්. යනාදි වශයෙන් ජීවිතේ විපත් වෙනවා. කාර්දර කොච්චරද? ගම් වතුර ගන්නවා, ගෙවල් කඩාගෙන යනවා. සුනාමි එනවා. නොවන දෙයක් නෑ. හැම පැත්තෙම විපත් වෙනවා. විපත්ති කාලේ එනවා මේ වගේ. කොරෝනාව දැක්කනේ විපත. දැන් මේ වගේ විපත් වෙනවා ජීවිතේට. මෙන්න මේ විපත් නිසා දුකක් හට ගන්නවා. ඒකට කියනවා දුක්ඛ දුක්ඛතා. දැන් එක පැත්තකින් ජීවත් වෙන්න දුක් විඳිනවා. සංකාර දුක්ඛතා. තව පැත්තකින් ඒ ජීවිතේ ලං කරගත දේවල් වල හැලහැප්පීම් නිසා දුක් විඳිනවා. විපත් නිසා. ඒක දුක්ඛ දුක්ඛතා කියනවා. ඊළඟට එච්චර දුක් විඳිමින් නඩත්තු කරගෙන ආවා. ජීවිතයේ පැමිණි දුක් පැණි රසයි කියලා හිතාගෙන විපත් වලටත් මුහුණ දෙමින් කාටත් ඉතින් ඔහොම දේවල් වෙනවනේ. අපිට විතරක් නෙවෙයි අනුන්ටත් මෙහෙම වෙනවනේ. අනිත් අයත් ඉතින් මෙහෙම අනිත් අයටත් මෙහෙම වෙනවනේ කිය හිත හදාගෙන කොහොම හරි ජීවිතේ ගැට ගහගෙන ඉස්සරහට අරන් ආවා. ප්‍රියයි මනාපයි කියලා බොහෝ දේවල් ජීවිතේට ලං කරගත්තා. සබ්බේහි මේ පිහි මනාපහි නාන භවිනා භවෝති. අර මනාපයි ප්‍රියයි කියලා ලං කරගත්ත හැමදේමත් ජීවිතෙන් ගිලිහිලා යනවා පේනවා. මෙච්චර කාලයක් ආදරය කරපු රූප ක්‍රමානුකූල විපරිණාමයට යනවා පේනවා. මහලු වෙලා වෙනසිලා යනවා පේනවා. මෙච්චර කාලයක් ලැබපු ආස්වාදයන් වින්දනයන් සියල්ල ජීවිතෙන් අහිමි වෙලා යනවා පේනවා. වයසට යනකොට මුකුත්ම ආස්වාදයක් නැති වෙලා යනවා ජීවිතේ. ඊට පස්සේ අර ලෙඩ ඇඳට වෙලා අන්තිමට ජරා ගොඩේම මල මුත්‍ර ගොඩේ මියන මට්ටමකට එනවා. ක්‍රමානුකූලව ජීවිතේ විපරිණාමයට යනවා. මෙතෙක් සැපයි කියලා ගත්ත හැමදේම විපරිණාමයට යනවා. පණ නැති සියල්ල තමන්ගේ අයිතියෙන් ගිලිහිලා යනවා. සබ්බෙහි මේ පිහිමනා පිහිනාන භවිනා භවෝති. ඒ නිසා දුකක් හට ගන්නවා. ජීවිතයේ අහිමි වීම සියල්ල අහිමි වීමේ දුක. ක්‍රමානුකූලව මේ ගෙදර ඉන්න එක්කෙනා දෙන්න මෙරි යනවා. ලස්සනට හිටිය පවුල දැන් එක්කෙනා දෙන්න ඉතුරුලින්. අම්මා තාත්තමලා යන දවසේ මොහොම ඔක්කොම මෙල්ල යනවා. පණ ඇති දේත් මෙල්ල යනවා. පණ නැති දේත් මෙල්ල යනවා. අන්‍ය භාවයන්ට පරිවර්තන වෙනවා. නොඑක් ස්වභාවයන්ට පරිවර්තන වෙනවා. ආදරය කරපු දේවල් ජීවිතේ අන්‍ය භාවයකට පරිවර්තන වෙනවා. දැන් සතුරු වෙලා ඉන්නවා. මිතුර සතුර වෙනවා. ප්‍රේමවන්තිය වෛරක්කාරී වෙනවා. බිරිඳේ අක්ෂණියක් වෙනවා. සැමියා මාළයකෙක් වෙනවා. අර මෙච්චර කාලයක් ආදරේ මනාපයි ප්‍රියයි හොඳයි කියලා ගත්ත සෑම දෙයක්ම අන්‍ය භාවයකටපත් වෙලා අන්‍යතා භාවී වෙනස් ස්වභාවයකටපත් වෙලා අහිමි වෙලා යනවා. ආදරය කරන දේත් ආදරය නොකරන දේත් හැමදේම. නමුත් අපිට දුක හටගන්නේ ආදරය කරන දේ ගිලිහිලා යනකොටයි. ආදරය නොකරන දේ ගිලිහිලා ගියා කියලා ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ආදරය කරපු එකයි වැරද්ද මෙතන. දුක හටගන්න. ඒකයි තණ්හා ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති සෝකෝ කියන්නේ. මේ අතහාතේ දන්නේ නැති නිසා අපි මේ ආදරය කරන්නේ මේ භයානක ලෝකෙට. එතකොට එහෙනම් අන්න විපරිණාම දුක්ඛතා. එහෙනම් සංඛාර දුක්ඛතා, දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා කියලා දුක් පොදියක් තියෙනවා. ඒ නිසා මොනවද? හැමදේම හට ගන්න මොනවද? ශෝකය හට ගන්න.
ශෝකේ හට ගන්නවා. හිතේ සතුටක් නැහැ. ශෝකය. පරිදේවේ හට ගන්නවා. හඬා වැළපෙනවා. හැඬීම් වැළපී හඬනවා වැළපෙනවා තනියනොත් හඬන එක එක ගහ හඬනවා. එක ගසා හඬන අතීතයක තිබුණා මොකද්ද? මගේ නොවන මගේ මාතරයක් තිබුණා. පොඩ්ඩක් ඒ සින්දුව ලියපු මිනිහා කල්පනා කරලා බැලුවා නම් ඇත්තටම ඌට ආදරයක් තිබිලා නැහැ කියලා ඒ කිව්වේ. නේද? යථාර්ථය අපි තේරුම් ගත්තේ නැහැ. ඒත් හිතන් හිටියා මගේ නොවන මගේ ආදරයක් තිබුණා කියලා. මුළු සංසාරේ පුරාම තිබුණා මගේ නොවන මගේම පංචස්කන්ධය. මුළු සංසාරේ පුරාම තිබුණා මගේ නොවන මගේම රූපයක්. මගේ නොවන මගේම වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක්. මගේ නොවන මගේම පංච උපාදානස්කන්ධයක් තිබුණා. එකී ගසා හඬන භයානක සංසාර අතීතයක. නිර්වලත් පැහුණා. කල්ප ගණන් අනන්ත කාලෙක ඉඳලා. එතකොට එහෙනම් ශෝකයේ පරිදේවයේ තිබුණා ජීවිතේ පුරාම. දුක්ඛ කියන්නේ හිසේ සිට පාදාන්තය දක්වා 8 90ක් රෝග 9 90ක් ව්‍යාධි තියෙන. එක විදිහට ඉඳගෙන ඉන්න එකත් කොච්චර අමාරුවක්ද කියලා මට බණ කියන්න ගියාම පේනවා ඔබ. ඒක එරියවක ඉන්නත් එක වෙලාවකට හිතනවා කකුල දික්කස්සගෙන ඉන්න ඕන. තව වෙලාවකට හිතනවා කකුල නවාගෙන ඉන්න ඕන සැපයි. දැන් හිතුණා හිටගත්තා නම් සැපයි. දැන් හිතුණා ඉඳගත්තාම සැපයි. දැන් ආයි දැන් හිතමින් තියෙනවා හිටගත්තා නම් සැපයි කියලා. මැරෙනකම් ඔය විදිහට ඉඳ ගන්නවා හිට ගන්නවා ඇවිදිනවා සැතපෙනවා. ඉඳ ගන්නවා හිට ගන්නවා ඇවිදිනවා සැතපෙනවා. ඉඳ ගන්නවා හිට ගන්නවා ඇවිදිනවා සැතපෙනවා. ඉරියව්ව ඇතුලේ අපි සැප හොයනවා. හම්බුණා සැපය? අප්‍රමාණ දුක් විඳිනවා. මෙන්න මේ විදිහට කයේ හට ගන්න දුක් වලට කියනවා දුක්ඛ, ශෝක, පරිදේව දුක්ඛ. ඊළඟට දෝමනස්ස. දෝමනස්ස කියන එක අනිවාර්යෙන් ඔබ දැනගන්න ඕන. මොකද්ද දෝමනස්ස කියන්නේ? ඈ? සිතේ තියෙන මනසේ තියෙන. එතකොට දැන් ශෝකේ හටගන්නේ මනසේ නෙවෙයිද? එන කොහෙද? ශෝකේ. දැන් ශෝකයයි දෝමනස්සේ අතර වෙනස මොකක්ද? දැඩි ශෝක දෝමනස්ස. මොකද්ද ශෝකයයි දෝමනස්සේ අතර වෙනස? දෝමනස්ය කියන්නේ ද්වේෂ සහගත. දෝමනස්ය හරිම භයානකයි. ඔබ වැඩියම දුක් විඳින දෝමනස්ය. ශෝකයෙන් නෙමෙයි. මම උදාහරණකින් කියන්නම්. ඒක උදාහරණයක් පුංචි. දැන් අපි හිතමුකෝ මහත්තයෙක් මාසේ අන්තිමට වැඩ කරලා දැන් පඩියක් අරන් ගෙදර එනවා. එනකොට අතරමඟදී හොරෙක් ඇවිල්ලා පාඩි සල්ලි ටික උදුරගෙන දිව්වා. දැන් මොකද හිතේ හටගන්නේ? ශෝකේ හටගත්තා. අපි හිතමුකෝ පාඩි සල්ලි හොරකම් කරන් ගියා නෙමෙයි. එහෙම කරොත් දේශයත් ඇති වෙන්න පුළුවන්. පාඩි සල්ලි ටික අන්තරාධාන වුණා. අස්ථානගත වුණා. ඒ කියන්නේ Tamanටත් මතක නැහැ කොහෙද තිබ්බේ? පර්ස් එක හැලිලාද? පර්ස් එක හොරු අරන්ද? දන්නේ නැහැ දැන්. කොහොම වුණා කියමුකෝ. හරි පර්ස් එක හැලිලා. දැන් මොකද උනේ? අන්න හටගත්ත මොකද්ද? ශෝකේ. දැන් මොකද්ද ශෝකේ? හිතේ සතුට නැති වුණා. ශෝකේ කිව්වේ හිතේ සතුට නැති වුණා. හිතේ සුවය නැති වෙලා ගියා. ඒක තමයි ශෝකේ. එතකොට දැන් ඔන්න හිතේ සතුට නැති වෙලා ශෝකයෙන් යුක්තව ගෙදර එනවා. ගෙදර ආවට පස්සේ නෝනහනු කෝ පඩිසල්ලි ටික. දැන් මොකද කියන්නේ? පඩිසල්ලි ටික නැති වුණ අතරමඟ. දැන් නෝන මොකද කියන්නේ? මන් දන්නවා තමුසෙට මන් දැනගෙන හිටියා ඕක. ඕක වෙයි කියලා. අම්මලා එපා කියද්දි මං ආවේ. උඹ වගේ කාලකන්ණිය මම බැඳගත්තා. තව ගෑණියෙක් ඉන්න කොහේ හරි. ඒකිට තමයි ඔක්කොම දීලා ආවේ. ඔන්න බනින්න පටන් ගන්නවා දැන්. එතකොට අර මිනිහට හිතෙනවා මොකද්ද? කිඹුලා කණේ කිවසන්න පුළුවන්. කොහිල කටු වෙන එකයි ඉවසන්න බැරි කියලා. නේ. ඔහොම හිතමින් දැන් ඉන්නවා. දැන් ඕන දිගටම බයිනෝ. දැන් මොකද වෙන්නේ? මිනිහා කිවසීම ඉක්මෝල යනවා. හිසේ මන් දැන් තමුසෙට කිව්ව එක සැරයක්. මොකද? පාඩි සල්ලි නැති වුණා.
අරයා පිළිගන්නෙම නැහැ. දැන් මොකද වෙන්නේ? පාටිඝය ප්‍රතිගැටීම. අර එකක් කියනවා මෙයා තව එකක් කියනවා. අර එකක් කියනවා මෙයා එකක් කියනවා. අර එකක් කියනවා මෙයා එකක් කියනවා. අරහෙන් එකක් කියනවා මෙහෙන් එකක් කියනවා. එහෙන් බත් මුට්ටි ඇවිල්ලා බිම් පතිත වෙනවා මිදුලේ. ඇත්තටම මම දැක්ක එහෙම එකක්. එතකොට පාටිඝය එකිනෙකා නසා ගන්න. දැන් පාටිඝය නැగిලා ආවා නෝනායි කතාව නිසා. දැන් බැන ගන්නවා රණ්ඩු වෙනවා. දැන් එකිනෙකාට අවලාද කරන එකිනෙකාට නිඳා කරනවා දැන්. දැනුත් හිතේ හට ගන්නවා දුකක්. මේ දුක මොන වගේ එකක්ද? දැන් අර කලින් සල්ලි පර්ස් එක නැති වෙලා දුකක් හටගත්තා. ඒක ශෝකය. ඒක භයානක නෑ. ඒක අහිංසකයි. මේක මෙන්න දෝමනසය. මේක භයානකයි. ඇයි මේ දුක හටගන්නේ ද්වේෂයත් එක්කයි. දැන් මොකද වෙන්නේ? ඔය පාටිඝය ද්වේෂේ බාටපත් වෙනවා. එතකොට Tamanට ඉස්සරහින් කවුද කියලා පේන්නේ නැතු වෙනවා. එතකොට ව්‍යාපාදයටපත් වෙනවා. ඒ කිව්වේ ඉස්සරහින් කෙනා වනසන්න ඕන කියන තැනට හිත කීරි ගහලා එනවා. උපරිම වෛරයකට පරිවර්තන වෙනවා. ඊට පස්සේ තමයි ව්‍යාපාද වනසන්න පියවර ගන්න. ව්‍යාපාද. ඒක ඇවිල්ලා ඉන්න මම පැහැදිලි කරන්නේ. ඒක ඇවිල්ලා ශෝකයටයි, පරිදේවයටයි. කවුරු හරි මලහම කෑ ගසමින් හඬන්නේ පරිදේවය. ශෝක පරිදේව දැන් දුක්ඛ දෝමනස හතරම දානවා. එහෙනම් දෝමනසය අතිශය භයානකයි. මොකද දෝමනසෙන් තමයි වෛරය හටගන්නේ. දෝමනසය නිසා තමයි මේ ලෝකේ දැන් ඔය ලෝකේ ගහගන්නේ ඔය වෛර කරන්නේ, යුද්ධ කරන්නේ දෝමනසය නිසා. ගෙදරක බිරිඳයි සැමියයි අතර අරගලය ඇති වෙන දෝමනසය නිසා. අම්මා තාත්තා දරුවා අතර අරගල ඇති වෙන දෝමනසය නිසා. සහෝදර සහෝදරිය අතර අරගල ඇති වෙන දෝමනසය නිසා. කොටිම මේ මහ පොළොවේ හැම එකම මරාගන්නේ දෝමනසය නිසා. හිතේ උපන් ද්වේෂය නිසා උපන් දුක. ඒක අතිශය භයානකයි. ඒක වෛරයක් බවට පරිවර්තන වුණාම අත්භවයෙන් අත්භවයට ඒක ගමන් කරන්න පුළුවන්. ගමන් කරනවා. එතකොට එහෙනම් මෙන්න මේ භයානක තැනට එනවා දැන්. මොකක්ද ඒකට කිව්ව? දෝමනස්සය. වෛරය දක්වා පරිවර්තන වෙනවා. එහෙනම් භයානක දුකක් දෝමනස්සය. එහෙනම් ඔබම කල්පනා කරලා බලන්න තම තමන්ගේ ජීවිත ගැන ඔබේ ජීවිතේ මෙතෙක් වැඩියෙන්ම ඔබ දුක් විඳනනම් ඔබ දුක් විඳලා තියෙන මේ දෝමනස්සය නිසා. ශෝකය දරා ගන්න පුළුවන්. ශෝකය කියන එක අහිංසකයි. දැන් අපි හිතමුකෝ සල්ලි පර්සක නැති වුණා. කවුරු හරි යාළුවෙක් අනේ මචං උඹේ සල්ලි ටික නැති වුණා. ඉතින් මේ ටික තියාගන්න කියලා දුන්නා නම් ශෝකී ඉවරයි. එතනින් බැරේ ශෝකේ. උඩ පැනලා සතුටු වෙලා අඩියකුත් ගහම ගියා එහෙම. ශෝකේ නැත්තරම නැති වෙලා යනවා. හැබැයි දෝමනසයම නැති කරන්න බෑ. දැන් ගෙදර නෝනත් එක ගහ ගන්නවා මරා ගන්නවා. දැන් ඒ අයගේ දෙමව්පිය ඇවිල්ලා අවවාද කරනවා. දරුවෝම මරා ගන්න එපා, ගහ ගන්න එපා. එක ගෙදර නේ උඹලා ඉන්නේ යනාදි වශයෙන් කොච්චර අවවාද කරා. අර දුක පහ වෙන්නේ නැහැ. අඬනවා, වැළපෙනවා, මට ඕක කියපු දේවල් අමතක කරන්න බෑ. මිනිහත් කියන්න පුළුවන් මට ඕක කිව්වේ බායි. ගෑනු කෙනෙක් කියන්න පුළුවන් මට ඕකත් එක්ක ජීවත් වෙන්න බෑ. මහා තිරිසනෙක් එක. දැන් මේ වගේ බලු කතා මට කිව්වා. මේ විදිහට දැන් අඬනවා, වැළපෙනවා අර දෝමනස්සී. දෝමනස්සීනුත් අඬනවා, වැළපෙනවා. අර කෙනෙක් නැති වුණාම අඬන්නේ ශෝකයෙන්. පරිදේවි කිව්වේ නිසා. දෝමනස්සීනුත් හඬා වැළපෙනවා. වෛරය කේන්තිය වැඩි වුණාම මිනිස්සු අඬනවා. මට ඔක මරන්න ඕන කියලා අඬනවා. දැකලා තියෙනවද? අනේ තොට එනම ගහපන් අයියෝ කියලා අඬනවා. දැකලා නේද? එතන තියෙන දෝමනස්සී අඬන්නේ. ඒ කියන්නේ ද්වේෂයෙන් ඇති වෙන දුක දරා ගන්න බැරි වුණාම මිනිස්සු අඬනවා වැළපෙනවා. ඒකට කියන දෝමනස්ස. එතකොට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස. ඊළඟට උපායාස. උපායාස කියලා කියන්නේ දරා ගන්න බැරි මට්ටමේ දුකකට. දැන් උදාහරණයක් කිව්වොත් මට විතර මතක් වෙනවා. ඉතින් ඕන තරම් උදාහරණ විශේෂයෙන්ම අර කටුවා පිටියේ සිද්ධිය මට මතක් වෙනවා. කටුවා පිටියේ පල්ලිය ඔබතුමාලා එහෙම දන්නේ. කටුවා පිටියේ පල්ලිය අර පහුගිය කාලේ සිද්ධ වෙච්චදී එක අම්මයි තාත්තයි දුවලා දෙන්නයි. අම්මයි තාත්තයි දුවලා දෙන්නයි පල්ලියට ගියා දේව මෙහෙයට. ඊට පස්සේ කොහොම හරි දේව මෙහෙය පටන් ගන්නකොට හරි කොහොම හරි ඔන්නෝම වෙලාවක තාත්තට කෝල් එකක් ආවා. තාත්තා එළියට ආවා.
තාත්තා එළියට අවිල විනාඩියක් ගියේ නෑ බෝම්බ විපුරුණා. ඇතුළට ගිහින් බලද්දී බිරිඳගේ සහ දුවල දෙන්නගේ කෑලි ටිකක් තියෙනවා. ඇති වුණ දුක දරා ගන්න බැරි වුණා. මෙන්න මේ අවස්ථාවට කියන උපායාස. උපායාස කියන මට්ටමට ආපු ගමන් හිතේ චිත්ත ඒකාග්‍රතාව විදිලා යනවා. ඒ කිව්වේ తాවකාලික උම්මත්තක භාවයකටපත් වෙනවා. දුක දරා ගන්න බැරි වෙච්ච එක. සුද්ධ සිංහලෙන් කිව්වොත් පිස්සු හැදෙනවා. පිස්සුවක් හැදෙනවා. ඒ වෙලාවේදී ක්‍රියාමාර්ග දෙකකට යනවා එයා. ඒ ශෝකෙන් දරා ගන්න බෑ. තමන්ගේ බිරිඳගේ සහ දුවල දෙන්නගේ කෑලි ටිකක් විතරක් තියෙනවා. දරා ගන්න බෑ. ඒ වෙලාවේදී ක්‍රියාමාර්ග දෙකෙන් එකක් ගන්න වෙනවා, එකක් සිද්ධ වෙනවා. එකක් තමයි සිහි බුද්ධිය දරා ගන්න පුළුවන් මට්ටමක තිබුණොත්. ඒ කියන්නේ පිස්සු හැදිලා උපරිම මට්ටමකට උම්මත්තක භාවය වර්ධනය වුණොත්, මේ උන්මත්තක භාවය වර්ධනය නොවුනොත්, බරපතල මට්ටමකට උන්මත්තක භාවය ඇති නොවුනොත්, හිතන්න පුළුවන් ශක්තිය පොඩ්ඩක් හරි ඉතුරු වෙලා තිබුණොත් ඒ වෙලාවේ ඒ කාන්තේම සීදීනසා ගන්න. තග්ගාල මච්චු මාරය වෙලා කියනවා දැන් මැරියන් කියලා. දැන් මැරෙනවා. අර තාත්තා කෙලින්ම ගිහිල්ලා මේ ගමේ කෝච්චියට බෙල්ල තියලා මරා. ඒ පුත්කලයා තාත්තා. ඒ වගේ සිද්ධි ඕනතරම් ඔබ අහලා ඇති. දුක දරා ගන්න බැරි වෙනකොට දැන් සීදීනසා ගන්න. ප්‍රේමේ කඩන් වැටෙනවා. අතිශය බරපතල ආකාරයේ තිබිච්ච ප්‍රේමයක් නම් ඉතින් සීදීනසා ගන්න. දරා ගන්න බැරි වෙනකොට ශෝකය. නැත්තම් මොකද වෙන්නේ? පිස්සු හැදෙනවා. සීදීනසා ගත්තේ නැත්තම් తాවකාලික උන්මත්තක භාවයකට එනවා. බලන්න බුදු ස්වාමිනී දරන්න බෑ සෝගිනී මමයි පටා චාරාහිමි සරණ සොයාවෙමි. කොහොමද යන්නේ? පිස්සුවෙන් යන්නේ. පැමියක් මලා නාය ගහලා. දරුවෝ දෙන්නත් මලා. අම්මයි තාත්තයි සහෝදරයක් මලා. ඔක්කොම මලා. අන්තිමට පිස්සු හැදුන ඇයට උන්මත්තක භාවයකට පත් වුණා. අන්න උපායාසය. ඊට පස්සේ අය මේ මහා ශෝකයක් දරාගෙන හඬමින් hina වෙමින් ඇගේ වස්ත්‍රෙත් නැතුව පිස්සුවෙන් දුවගෙන යනකොට ඇගේ මහා පුණ්‍ය මහිමෙන් අසිරිමත් වූ මහා කාරුණික සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අතුත්තරීතර ශ්‍රී පාද මූලයටයි රැගෙන ගියේ මහ පින. ඒ නිසා ඒ අරිහත් ඵලයටපත් වුණා. උතුම් අරිහත් තෙරණියක් බවටපත් වුණා. පටාචාරා තෙරණිය. එතකොට මෙන්න මේ උපායාසය කියන්නේ එහෙනම් ඔන්න ඔය බරපතල මට්ටමේ ශෝකයෙන් දරා ගන්න බෑ. එක්ක පිස්සු හැදිනවා, එක්ක සීදීනසා ගන්නවා. සීදීනසා ගන්න නැතුව හිටියොත් తాවකාලික උන්මත්තක භාවයක ඉන්නවා ටික දවසක්. ඒ කාලය තුල වටේට ඉන්න නැත්නම් එයත් එක්ක ඉන්න අනිත් අයගේ කරුණාව නිසි ආකාරයෙන් යට ලැබුණොත්, කරුණාවෙන් යට උපස්ථාන කළොත්, අවවාද අනුශාසනා කළොත් අර උපායාස තත්ත්වය පහ වෙලා යනවා. ඒ නැතත් යම් කිසි කාලයක් සතියක් දෙකක් යනකොට ඒ විඥානය පහ වෙලා යනවා. හැබැයි නැවත නැවත ඒ විඥානය පරිඋත්ථාන වෙන නිසා එයා මැරෙනකන් ඕන නම් ඒ ගැන හිතෙන් දුක් වෙන්න පුළුවන්. නමුත් කරුණාවෙන් කල්යාණ මිත්‍රයෙක් හරි ඉදිරිපත් වෙලා එයාගේ හිත හැදුවොත් අර උපායාස තත්ත්වය පහ වෙලා ගිහිල්ලා සාමාන්‍ය සිහි බුද්ධිය ඇති වෙනවා. උපායාස කිව්වේ එහෙනම් අර දරා ගන්න බැරි දුක. එහෙනම් ජාතියක් හටගත තැන ජරා මරණං ශෝක පරිදේවං දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. එහෙනම් මහාන මෙන්න මේ ආකාරයෙන් ජාතිය ප්‍රත්‍ය කරගෙන මේ දුක්ඛ ස්කන්ධය සමුදය වෙනවා, සකස් වෙනවා, පහළ වෙනවා, හට ගන්නවා. ඕන. දැන් අපි ආපස්සට බලාගෙන යමු. මං කිව්වේ මුල අමතක වුණානේ අපිට. මුල අමතක වෙච්ච නිසා මේ අද්භවයේ දුක්ඛිනේ. දැන් අපි මුල සිහි කරගමු. මේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දොමනස් උපායාස කුමක් නිසාද හටගත්තේ? ජාතිය නිසා. ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දොමනස් උපායාස සම්භවති. එහෙනම් ජාතිය හටගත්තේ නැත්තම් ජරා මරණ සහිත දුක්ඛ ස්කන්ධය නැහැ. එහෙනම් ජාති නිරෝධෝ ජරා මරණං ශෝක පරිදේවානං දුක්ඛ දෝමනස් උපායාසං නිරුද්ධාන්ති ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. ජාති හටගත්තේ නැත්නම් එහෙනම් දුක්ඛ ස්කන්ධයක් හිතන සමුදය වෙන්නේ නැහැ. එහෙනම් දුක්ඛ ස්කන්ධය අවසන් නිරෝධෝ හෝති. නිරෝධෝ නිබ්බානං නිවනටපත් වෙනවා.
එහෙනම් ಜಾති අහේතුකව සකස් වුණාද? අපි දැන් බලමු ಜಾතියට හේතුව මොකද්ද? ಜಾතියට හේතුව මොකද්ද? භාවය. භවපච්චය ಜಾති. භවය හටගත්තේ නැත්තම් භවය නූපන්නා නම් භව නිරෝධෝ ಜಾති නිරෝධ. එහෙනම් භවයට හේතුව මොකද්ද? උපාදාන. උපාදාන පච්චය භව. එහෙනම් උපාදාන නොවුනා නම් භවයක් නැත. උපාදාන නිරෝධෝ භව නිරෝධා. එහෙනම් උපාදානයට හේතුව මොකක්ද? තණ්හා. තණ්හා පච්චය උපාදාන. තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධා. තණ්හාව නොතිබුණා නම් තණ්හාව හටගත්තේ නැත්නම් තණ්හාව ෂේ වුණා නම් තණ්හාග්ගය නිබ්බාන. එහෙනම් තණ්හාවට හේතුව මොකක්ද? මොන වේදනාවද? මොන වේදනාවද? සෝමනස්ස සහගත සුඛ වේදනා නොහොත් ආස්වාදය. එහෙනම් තණ්හාවට හේතුව මොකද්ද? ආස්වාදය. නොහොත් ඇහැ කන නාසය දිව ශරීරයේ මනස පිනවමින් ලබන සතුට. එහෙනම් වේදනාපච්චය තණ්හා. එහෙනම් ඒ ආස්වාදයේ එහි හටගත්තේ නැත්තම් යං ලෝකේ පිය රූපං සාතු රූපං ettesa තණ්හා uppajjamana uppajjati etta nivisamana nivisati. එහෙනම් තණ්හාව හටගන්නේ පහළ වෙන්නේ පවතින්නේ කොහෙද? මේ ලෝකේ ප්‍රිය මధుර ස්වභාවය පවතින තැන්හි. එහෙනම් මෙන්න මේ ආස්වාදය නොතිබුණා නම් ආස්වාදය හටගත්තේ නැත්නම් ඊතර තණ්හාව හටගන්නේ නැහැ. එහෙනම් වේදනාපච්චය තණ්හා වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා. එහෙනම් මෙන්න මේ සැප වේදනාව හටගත්තේ මේ සෝමනස්ස සහගත සුඛ වේදනාව නොහොත් ආස්වාදය හටගත්තේ කොමක් හේතු කරගෙනද? ස්පර්ශය නිසා. මොන ස්පර්ශයද? රාග සම්පස්සය නිසා. එහෙනම් රාග සම්පස්සේ එහි නොපැව රාග සම්පස්සේ හටගත්තේ නැත්නම් එතන සෝමනස්ස සහගත සුඛ වේදනාව සකස් වෙන්නේ නැහැ. එහෙනම් පස්සපච්චය වේදනා පස්ස නිරෝධෝ වේදනා නිරෝධා. එහෙනම් ස්පර්ශය නිරුද්ධ වුණා නම් වේදනාවක් හටගන්නේ නැහැ. එහෙනම් ස්පර්ශය නිකම් හටගත්තද? නැහැ. ස්පර්ශයට හේතුවක් තියෙනවා. මොකක්ද? සලායතන පච්චය පස්සෝ. එහෙනම් රාග සලායතන හේතුවෙන් තමයි රාග සම්පස්සේ සකස් වුනේ. එහෙනම් සලායතන නිරුද්ධ වුණා නම් ස්පර්ශය නිරෝධයි. සලායතන පච්චය පස්සෝ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ. එහෙනම් සලායතන අහේතුක හටගත්තද? නෑ. මේ තුමගේ ප්‍රශ්නෙට දැන් ඉන්නේ. කොතනද? නාම රූප පච්චය සලායතන. සලායතන හටගත්තේ නාම රූප ප්‍රත්‍ය. එහෙනම් නාම රූප නිරෝධ වුණා නම් සලායතන නිරෝධයි. නාම රූප පච්චය සලායතන නාම රූප නිරෝධෝ සලායතන නිරෝධා. එහෙනම් නාම රූප හටගත්තේ කොමක් ප්‍රත්‍යෙන්ද? රාග නාම රූප හටගත්තේ රාග විඥානේ ප්‍රත්‍යෙන්. විඥාන පච්චය නාම රූප. විඥාන නිරෝධෝ නාම රූප නිරෝධා. එහෙනම් රාග විඥානේ හටගත්තේ කොමක් ප්‍රත්‍යෙන්ද? රාග සංඛාරය හේතුවෙන්. රාග චේතනාව හේතුවෙන්. සංඛාර පච්චය විඥාන. එහෙනම් ඒ රාග චේතනාව හටගත්තේ නැත්නම් එහි එතන රාග විඥානයක් නැගෙන්නේ නැහැ. එහෙනම් සංඛාර නිරෝධෝ විඥාන නිරෝධා. එහෙනම් ඒ සංඛාරය හටගත්තේ මොකක් නිසාද? කුමක් නිසාද? කුමක් ප්‍රත්‍යෙන්ද? අවිජ්ජා පත්‍ය. අවිජ්ජා කියන්නේ මොකද්ද? අර කාමී ආස්වාදය සැපයි කියන මුලා සහගත මානසිකත්වයේ මේ සංසාරයේ යථාර්ථය දැකේ නැති නිසා ඒ සිත තුළ පවතින මේ සසර ගැන අනවබෝධය. මෙන්න මේ සසර ගැන අනවබෝධය හේතුවෙන් තමයි අර රාග දේශ මොහ චේතනා හටගත්තේ. එහෙනම් එතන රාග චේතනාව හටගත්තේ. එහෙනම් අන්න මුල. ඔන්න සංසාරය අමතක වෙච්ච මුල. ඔන්න මුල අමතකයි. පෙර සංසාරේ මුල අමතක නිසා තමයි දැනුත් මේ මෝඩ වැඩේ ආයි කරන්නේ. දැන් මේ අත්භවයේ සකස් වෙලා තියෙන පුරාණ අවිජ්ජාව නිසා, පුරාණ තණ්හාව නිසා, පුරාණේ රැස්වෙච්ච කර්ම නිසා තමයි මේ අත්භවයේ සකස් වුනේ. ඒ හටගත් අත්භවයේ නැවත මේ වර්තමාන අවිජ්ජාවේ තෘෂ්ණාවෙන් මොකද කරන්නේ? පවත්වාගෙන යන ඉස්සරහට ලස්සනට. ඒකට කෝ අபிසංකරෝති. එහෙනම් අන්න මුල අවිජ්ජාව. එහෙනම් ඒ අවිජ්ජා නිරෝධ වුණොත් දැන් මොකද වෙන්නේ? අවිජ්ජා නිරෝධෝ අවිජ්ජාව ශේෂයක්වත් නැතුව නිරුද්ධ වුණොත් රහතන් වහන්සේ අවිජ්ජාත්‍යව අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධා. සංඛාර නිරෝධෝ විඥාන නිරෝධා. විඥාන නිරෝධෝ නාම රූප නිරෝධා. නාම රූප නිරෝධෝ සලාත නිරෝධා. සලාත නිරෝධෝ පස්ස නිරෝධා. පස්ස නිරෝධෝ වේදනා නිරෝධා. වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා. තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධා.
උපාදාන නිරෝධෝ භව නිරෝධා භව නිරෝධෝ ජාති නිරෝධා ජාති නිරෝධෝ ජරා මරණං ශෝක පරිදේවාන දුක්ඛ දෝමනස් උපායාසං නිරුද්ධාන්ති ජරාවත් මරණයත් අවසන් ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති නිරෝධෝ නිබ්බානං එහෙනම් ජාතිය නූපන් කල්ලි ජරාවත් මරණයත් නැත ජරාව නැති තැන අජර මරණය නැති තැන අමර අජර අමර අජරාමර නිවන එහෙනම් අන්න මුල නිරුද්ධ වුණාම හේතුව විදහැරියාම හේතු බංගහ නිරුද්ධති එහෙනම් හේතුන් පටිච්ච සම්භූතං හේතුවක් ප්‍රත්‍ය කරගෙන මේ සසර ගොඩ නැගිනවා ඒ ප්‍රත්‍ය කරගෙන උපදින ධර්ම වලට තමයි පටිච්ච සමුප්පන්න ධර්ම කියන්නේ ඒ ප්‍රත්‍යයෙන් උපදින මොහොතට තමයි පච්චුප්පන්න මොහොත කියලා කියන්නේ එහෙනම් මෙන්න මේ යථාර්ථය දැක්කනම් අන්න න්‍යාය ධර්මයේ පේනවා සසර ගොඩ නැගින සහ සසර අවසන් වන එහෙනම් ඒ උතුම් වූ න්‍යාය ධර්මයේ දැක්කනම් අන්න නිවන් දැක්කා වෙනවා තමන් දැක්කා වෙනවා තමන්ගේ ප්‍රඥාවෙන්ම දැක්කා වෙනවා මිසිත නැමැති මාර්ගය පරාජයටපත් කරලා මේ රාග දේශ මොහ දුරු කරලා මේ කර්ම භවය බෙදහරින්න පුළුවන් ක්‍රමය. ඒ කර්ම භවය නිරෝධ කරන බෙදහරින ක්‍රමය අවබෝධ කරගත්තා වූ උතුම් මනුෂ්‍යයට කියනවා බෞද්ධයා කියලා. බෞද්ධයා කිව්වේ කවුද? අවබෝධයටපත් කෙනා. මොකද්ද අවබෝධ කරගත්තේ? මේ කාමී ආස්වාදය තමයි මේ සසර උගුල. මේ කාමී ආස්වාදය සැපයි කියන මේ මුලා සහගත මානසිකත්වය තමයි මේ සංසාර ගමන නිර්මාණය කරන හේතුව. එහෙනම් අවබෝධ කරගත්තා සංසාරයේ යථාර්ථය කාමී ආස්වාදය දුකයි. ඒ බව අවබෝධ කරගත්ත කෙනාට කිව්වා බෞද්ධයා අවබෝධයටපත් පුද්ගලයා. එහෙනම් එයා තමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම මනුස්සයා. ඒ බෞද්ධයාට සම වෙන්න බෑ කිසි කෙනෙක්ට. මොකද ඒ බෞද්ධයා අවබෝධ කරන් ඉන්නේ මේ විශ්ව යථාර්ථය. එනම් බලන්න මොනතරම් ශ්‍රේෂ්ඨයේද මොනතරම් ශ්‍රේෂ්ඨයෙක්ද බෞද්ධය කියලා කියන්නේ. මේ වගේ බෞද්ධ රටක උපදින්න ප්‍රනාන්දු මහත්මයා ක්‍රිස්තියානි උපතින් කතෝලික. නමුත් අද එතුමා ඊටාම ශ්‍රේෂ්ඨ බෞද්ධයෙක්. එහෙනම් බලන්න මේ රටේ ඉපදුනා නම් මිනිස්සු මේ ඉපදිලා තියෙන දියමන්ති ආකාරයක් උඩ. මේ රට තරම් පූජනීය රටක් නෑ. මේ රටේ ඉපදුනොත් උපතින් බෞද්ධ වෙන්න ඕනේ. උපතින් කතෝලික, මුස්ලිම්, දෙමළ කවුරුණා එක කොන්දේසියක් පූර්ණේ කළා නම් තියෙන්නේ. එයා නිවන් දකින්න සුදුසෙක්. මට කියන්නේ කොන්දේසිය මොකද්ද? සිංහලද? හරියටම. සිංහල භාෂාව කතා කරන්න පුළුවන් නම් එයා කොට. එයා මුස්ලිම්ද, දෙමළද, ක්‍රිස්තියානිද කියන එක දාලා නැත. මේ අවබෝධය ළඟා කරගන්න පුළුවන් ඒකාන්තයෙන් බෞද්ධයෙක් වෙනවා. එහෙනම් මෙන්න මේ න්‍යාය ධර්මය අවබෝධ කරගත්තාම යෝ පටිච්ච සමුපාදං පස්සති සෝ ධම්මං පස්සති අන්න ධර්මය දකින්නයින් පස්සේ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති එයා නිවන දකින්නවා නිවන් මාර්ගය දකින්නවා ඒ නිසාම ඔහුට බුදුරජාණන් වහන්සේ කියන විශ්වයාසම සම මහා සාස්ෘතුමන් වහන්සේෝ පේන ඒ ධර්මය ඇතුළේ එහෙනම් ඔන්න පටිච්ච සමුප්පාද ධර්මය ඔබතුමියගේ ප්‍රශ්නය අසුරින් ලැබිච්ච උත්තරේ